නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව හරීම විස්මිතයි. ඒ විස්මිත ප්‍රඥාවෙන් යුක්ත වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට නිවන් මඟ පෙන්වා දෙන ආකාරයත් විස්මිතයි. ඉතින් ශ්‍රාවකයන් තුල නිවන් මඟ ගමන් කරද්දී ඇතිවෙන අවබෝධය විවිධ කෝණ වලින් විග්‍රහ කරන්න බුදුරජාණන් වහන්සේට පුළුවන්. ඉතින් මේ බඳු ලස්සන විග්‍රහයක් ඇතුළත් දෙසුමක් අපි ඉගෙන ගන්නේ. මේ දේශනාවේ නම ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. මේ සූත්‍රය සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කජංගලා කියන නගරයේ මුඛේලු කියන වනාන්තරයේ. එදා උත්තර කියලා තරුණයෙක් පාරාසරිය කියන බ්‍රාහ්මණයාගේ ගෝලයා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ආවා. දැන් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවේ කවුද? පාරාසරිය කියන බ්‍රාහ්මණයාගේ ගෝලයා. එයාගේ නම මොකද්ද? උත්තර. ඉතින් මෙයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග සතුටු සාමීචියේ යෙදුණා. සතුටු සාමීචියේ යෙදිලා පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ යාගෙන් අහනවා, උත්තර තරුණය, පාරාසරිය බ්‍රාහ්මණයා තමන්ගේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව ගැන දේශනා කරනව නේද? මොකක්ද ඇහුවේ? පාරාසරිය බ්‍රාහ්මණයා තමන්ගේ ශ්‍රාවක පිරිසට ඉන්ද්‍රිය භාවනා. ඉන්ද්‍රිය කිව්වේ දැන් මේ ඉන්ද්‍රිය කිව්වේ ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන ගුණයක් වර්ධනය වීම ගැන දෙසුමක් කරනවාද කියලා ඇහුවා. ඒකට කිව්වා බවත් ගෞතමයන් වහන්සේ ඒක හරි. පාරාසරිය බ්‍රාහ්මණයා ශ්‍රාවකින්ට මේ ඉන්ද්‍රියන් ගෙන් ගුණය වර්ධනය කර ගැනීම ගැන දේශනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා, උත්තර පාරාසරිය බ්‍රාහ්මණයා ශ්‍රාවකයින්ට මේ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්නේ මොන විදිහටද කියලා ඇහුවා. එතකොට උත්තර පිළිතුරු දෙනවා බුදුරජාණන් වහන්සේට, බවත් ගෞතමයන් වහන්සේ, කෙනෙක් රූප දකින්නේ නැත්තම්, කෙනෙක් ඇසින් රූප දකින්නේ නැත්තම්, ඒ වගේම එයා කනින් ශබ්ද අහන්නේ නැත්තම්, බවත් ගෞතමයන් වහන්සේ පාරාසරිය බ්‍රාහ්මණයා කියනවා, ආන්න එයා ඉන්ද්‍රිය භාවනාව යුක්ත කෙනෙක්. කෙනෙක් ඇස් දෙකෙන් රූප බලන්නේ නැත්තම්, කන් දෙකෙන් ශබ්ද අහන්නේ නැත්තම්, අන්න එයා ඉන්ද්‍රිය භාවනාව එයාට තියෙනවා කියලා එහෙමයි කියනවා මේ පාරාසරිය බ්‍රාහ්මණයා ගෝලයින්ට කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා, එහෙමනම් උත්තර මේ හරි වැඩන්නේ. එහෙමනම් යමෙකුට ඇස් පේන්නේ නැත්තම් එයා ඉන්ද්‍රිය භාවනාවෙන් යුක්තයි. යමෙකුට කන් ඇහෙන්නේ නැත්තම් ඔව් ඔහේ කියන ආකාරයට එයත්
ඉන්ද්‍රිය භාවනාවෙන් යුක්තයි. අන්දෝහි උත්තර චක්කුණා රූපන්න පස්සති. උත්තරය ඇස් නොපෙනෙන අන්ධ කෙනා ඇසින් රූප දකින්නේ නැහනේ. බදිරෝ සෝතේන සද්දන්න සුනාති. බිහිරි කෙනා කනෙන් ශබ්ද අහන්නේ නැහනේ. ඉතින් එහෙමනම් ඒ ඇත්තන්ගේ ඉන්ද්‍රියන් වැඩිලා. මෙහෙම පිළිතුරු දුන්නාම උත්තර කියන මේ තරුණයා, ඒ කියන්නේ පාරාසරියගේ ගෝලයා බිම් බලා ගත්තා. ඔළුව පහත් කරගත්තා. පහත් කරගෙන මාපට ඇඟිල්ලෙන් පොළොව හාරනවා. ඒ මොකද දැන් මේ? උත්තර නැතුව ගියා. නේ? එතකොට මේ නිස්සබ්දව පොළොව ඔළුව යටට හරවාගෙන මේ කර කියා ගන්න දෙයක් නැති විදියට වැටහීමකින් තොරව වාසය කරන උත්තර දිහා බලලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇමතුවා. අමතලා කියනවා ආනන්දේ බලන්න මේ පාරාසරිය බ්‍රාහ්මණය ශ්‍රාවකින්ට ඉන්ද්‍රිය භාවනාව කියන හැටි. නමුත් ආනන්දය මේ ආර්ය විනය මේ බුද්ධ ශාසනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව වෙනින් එකක් නේ. මේ බුද්ධ ශාසනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව වෙන එකක් නේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ බලන්න ආනන්ද හාමුදුරුවෝ පතාගෙනනේ දැන් බුදුරජාණන් වහන්සේට බුද්ධෝපස්ථාන කරන්න පතාගෙන ආපු කෙනා. ඒ අවස්ථාව ආපු ගමන් ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා දැන් ධර්මයේ අහන්න අවස්ථාව මත වෙනවා කියලා. දැන් අර කලින් අහපු දේශනාවත් එහෙමනේ පුරුෂින්ද්‍රිය ඥාන සූත්‍රයේ ආනන්දේ තථාගතයන්ගේ පුරුෂින්ද්‍රිය ඥානය අහන්න කැමතිද කියලා ඇහුවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ එකපාරට ඒ අවස්ථාව ගත්තානේ. මෙතනත් එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්දේ දැන් බලන්න පාරාසරික බ්‍රාහ්මණයා ඉන්ද්‍රිය භාවනාව කියන්නේ 아무තු විදියකට. මම බුද්ධ ශාසනය කියන්නේ ඉන්ද්‍රිය භාවනාව වෙන විදියකට. එතකොට ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා ඒතස්ස භගවා කාලෝ භාග්‍යතුන් වහන්සේ මේට කාලයයි. ඒතස්ස සුගත කාලෝ සුගතයානනි මේට කාලයයි. යම් භගවා ආර්යස්ස විනේ අනුත්තරං ඉන්ද්‍රිය භාවනං දේශය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මේ බුදු සසුන තුල ආර්ය විනය කිව්ව මොකද්ද? බුද්ධ ශාසනය. බුදු සසුන තුල ඉන්ද්‍රිය භාවනාව පිණිස යමක් දේශනා කරන සේක්ද භගවතෝ සුත්වා භික්ඛු ධාරිස්සන්තේති භාග්‍යතුන් වහන්සේගෙන් අහලා මේ භික්ෂුන් වහන්සේලා මාර්ග තබා ගන්න. එහෙනම් ආනන්දේ අහන්න දැන් කියා දෙන්න කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරනවා. ආනන්දය මේ බුද්ධ ශාසනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව තියෙන්නේ කොහොමද? දැන් මේ කියන්නේ දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරෙන ශ්‍රාවකයා භික්ෂුව නුවණින් විමසා සිහිය නුවණ වර්ධනය කරගෙන යද්දී උන්වහන්සේ තුල යම් යම් ගුණ ධර්මයන් ගොඩ නැගෙනවා නේ. ඒ ගොඩ නැගෙන දේවල් අතර විශේෂ දෙයක් තමයි සිහිය. සිහිය ගොඩ නැගෙනවා. ඊළඟට වීරිය ගොඩ නැගෙනවා. ඊළඟට නුවණ ගොඩ නැගෙනවා. එතකොට මොකද වෙන්නේ? අර 100න් වීරිය නුවණ ගොඩ නැගිලා තියෙනකොට එතකොට මේ ඒ භික්ෂුවට තියෙන්නේ ඉන්ද්‍රියන් තුළ ගුණ ධර්මයන්ගේ වැඩිවීමක් නේද? ඉතින් කියනවා අන්නේ භික්ෂුවටත් ඇසින් රූප දැක uppajjati මනාපං. ඇහෙන් රූපයක් දැක්කහම ආසාව හට ගන්නවා. uppajjati අමනාපං. අමනාපයත් හට ගන්නවා. uppajjati මනාපමනාපං. ඔව් කැමැත්තත් හට ගන්නවා අකමැත්තත් හට ගන්නවා. එතකොට සෝ ඒවං පජානාති එතකොට මෙයා දැන ගන්නවා ඒක. දැන් ඉන්ද්‍රිය භාවනාවක් නැත්තම් ඔව් උපන්න අමනාපයට යට වෙනවා. උපන්න මනාපයට යට වෙනවා. උපන්න අමනාප මනාපයට යට වෙනවා. දැන් මෙයාට වෙන්නේ මොකද්ද? ඇහෙන් රූපයක් දැකලා අමනාපයක් ඇති වෙනකොට ඒක දැන ගන්නවා. ඇහෙන් රූපයක් දැකලා මනාපයක් ඇති වෙනකොට කැමැත්ත ඇති වෙනකොට ඒකත් දැන ගන්නවා. කැමැත්ත ඇති වෙද්දි ඒකත් දැන ගන්නවා මෙහෙම uppannං කෝමේ ඉදං මනාපං.
මාගේ මේ ඇහෙන් රූපේ දැකීම නිසා මේ හිතේ කැමැත්තක් ඇති වුණා. උප්පන්නං අමනාපං ඇහෙන් රූපේ බලද්දි මේ හිතේ අමනාපයක් හටගත්තා. උප්පන්නං මනාපං අමනාපං ඇහෙන් රූපේ බලද්දි මේ කැමැත්ත අකමැත්ත දෙකම මේ හිතේ හටගත්තා. තංචකෝ සංකතං ඒක හේතුඵල ධාමින්නේ හටගෙන තියෙන්නේ. ඕලාරිකං ඒක ගොරෝසුයි. පටිච්ච සමුප්පන්නං හේතු ප්‍රත්‍යයන්ගෙන් උපන්නේ. ඒ නිසා ඒක කෙරෙහි මගේ හිත පිහිටවන්නේ නෑ. ඒතං සන්තං ඒතං පණීතං යදිදං උපේක්ඛා. ඒ නිසා යම් මේ උපේක්ෂාවක් ඇද්ද? ඒ කියන්නේ කැමැත්තට නොඇලී අකමැත්තට නොඇලී කැමැත්ත අකමැත්තට නොඇලී උපේක්ෂාවටපත් වීමක් ඇද්ද? ඒ තමයි සාන්ත ඒ තමයි ප්‍රණීත කියලා හිතනකොට උපන්නා වූ යම් මනාපයක් ඇද්ද? ඒක නිරුද්ධ වෙලා යනවා. උපන්නා වූ යම් අමනාපයක් ඇද්ද? ඒක නිරුද්ධ වෙලා යනවා. උපන්නා වූ යම් මනාපමනාපයක් ඇද්ද? ඒක නිරුද්ධ වෙලා යනවා. හිත උපේක්ෂාවට පත් වෙනවා. කියන ආනන්දයක මේ වගේ එකක් කියනවා. පුද්ගලෙක් ඇස් සැරලා බලනවා. බලලා ඇස් වහ ගන්නවා. ඒක ඇස් වහගත්තු කෙනෙක් ඇස් සැරලා බලනවා. ඒ වගේ එතකොට මේ ඇස් අරලා බලන්නයි ඇස් වහගන්නයි. ඇස් වහගන්න ඇස් අරලා බලන්නයි මහා මහන්සියක් තියනවද? නෑනේ. මහා වෙලාවක් යනවද? නෑනේ. ආන්නේ වගේ කියනවා. ඒවන් සීගම් මේ වගේ සීග්‍රෙන් ඒවන් තුවට මේ වගේ සැනකින් අප්ප කසිරින කිසිම මහන්සියක් නැතුව හටගන්න අමනාපය හිතෙන් අයින් වෙලා යනවා. හටගන්න මනාපය හිතෙන් අයින් වෙලා යනවා. හටගන්න අමනාප හිතෙන් අයින් වෙලා යනවා. මොකද ඒක ඇති වෙනකොටම ඇති වෙද්දිම මියා සිහියෙන් එන දැන් මේක න සම්පූර්ණ නිකලස් නෑ. හිතේ හට ගන්නවනේ. හිතේ මනාප හට ගන්නවා. කැමැත්ත හට ගන්නවා. අකමැත්ත හට ගන්නවා. කැමැත්ත අකමැත්ත හට ගන්නවා. නමුත් හටගත්තට ඉන්ද්‍රියන්ගේ වර්ධනයක් ඒ කියන්නේ ගුණයන් අභ්‍යන්තර ගුණයේ වර්ධනය වෙමින් තියෙන නිසා සිහිය වැඩෙමින් තියෙන නිසා වීරිය වැඩෙමින් තියෙන නිසා නුවණ වැඩෙමින් තියෙන නිසා එක ක්ෂණයෙන්ම මෙයා හඳුන ගන්නවා මෙන්න ඇති වුණා කැමැත්තක් මෙන්න ඇති වුණා අකමැත්තක් මෙන්න ඇති වුණා කැමැත්ත අකමැත්ත මේ ඇති වෙච්ච එක අනිත්‍ය වූ දෙයක් හේතුඵල ධහමින් හටගත් එකක් මේක හරි ගොරෝසුයි. නමුත් මීරුඩා කොච්චර සාන්තයිද ප්‍රණීතයිද උපේක්ෂාව කියලා හිතනකොට මොකද වෙන්නේ? හිත එකපාරට උපේක්ෂාවටපත් වෙනවා. ඒක මොකක් වගේද? ඇස් වෑලා අරිනවා වගේ කිසි මහන්සියක් නැහැ කියනවා. බලන්න මේ ගුණයක් වැඩුණාම එයා කොච්චර සුවපත් වෙනවද කියලා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේමයි ආනන්දය භික්ෂුව කණින් ශබ්දය අහනවා. මේ කවුද මේ කියන්නේ මොන භික්ෂුවද? අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කරමින් සිටින භික්ෂුව. අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කරමින් සිටින භික්ෂුව. එයාට ඔන්න ඇහෙනවා කවුරු හරි බයිනෝ. එහෙනකට මොකක්ද ඇති වෙන්නේ? අකමැත්තක්. එක්කෝන කවුරු හරි ප්‍රශංසා කරනවා. එතකොට මොකක්ද ඇති වෙන්නේ? කැමැත්තක්. එක්ක බයිනෝයි ප්‍රශංසා කරන දෙකම ඇති වෙනවා. එතකොට කැමැත්තත් අකමැත්තත් ඇති වෙනවා. එතකොට මෙයා සිහියෙන් ඉන්නේ. දැන් එයා තුල හොඳට සිහිය වැඩිලා නුවණ වැඩිලා වීරිය වැඩිලා වැඩිමින් තියෙනවා තව. එතකොටම මෙයාට හිතෙන ඕන්නේ දැන් මං කණෙන් අහපු නිසා මා තුල අකමැත්තක් ඇති වුණා. ඔන්න මා තුල දැන් කැමැත්තක් ඇති වුණා. ඔන්න අකමැත්ත කැමැත්ත ඇති වුණා. හැබැයි මේ ඇති වෙච්ච කැමැත්ත අකමැත්ත මේවා ඔක්කොම සංකතයි. හේතු ප්‍රත්‍යයෙන් හට අරගෙන තියෙන අනිත්‍යයි ගොරෝසුයි. හැබැයි මේ උපේක්ෂාවක් ඇද්ද? එය සාන්තයි ප්‍රණීතයි කියලා හිතනකොට මොකද වෙන්නේ? අර කැමැත්ත නැති වෙලා යනවා. අකමැත්තත්
නැති වෙලා යනවා. කැමැත්ත අකමැත්තත් නැති වෙලා යනවා. හිත උපේක්ෂාවටපත් වෙනවා. අමාරුවෙන් දත්කුරු කාගෙන දැන ඇති වෙන්නේ නෑ. හරිම පහසුවෙන් ලේසියෙන් වේගෙන් ඒක තියෙනවා ආනන්දය. ඒක හරියට බලවත් පුරුෂයෙක් ඊටාම ලේසියෙන් මේ අසුරු සනක් ගහනවා වගේ කියනවා. අසුරු සනක් ගහනවා කියන්නේ ඇඟිලි දෙක මෙහෙම කරලා සද්ද කරනවා වගේ කියනවා. ඊටාම ලේසියෙන් එයාගේ හිතේ ඇති වෙච්ච අර කැමැත්ත අකමැත්ත කැමැත්ත අකමැත්ත නැති වෙලා ගිහිල්ලා හිත උපේක්ෂාවේ පිහිටනවා කියනවා. දැන් මේ කියන හැටියට තේරෙන්නේ මේ අර අරහත් මාර්ගයේ වඩන කෙනෙකුගේ ලක්ෂණය වගේ ගත්තා මේකේ පේන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා ආනන්දය ඒ භික්ෂුව ඒ කිව්වේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාවේ යෙදෙන භික්ෂුවට නාසයට ගන්ධයක් නාසයට යමක් දැනෙන්න ගන්නවා. එතකොට නාසයට ගඳ සුවඳ දැනෙද්දී සමහර ගන්ධයට අමනාපයක් හට ගන්නවා. සමහර ඒවට කැමැත්තක් ඇති වෙනවා. සමහර ඒවට ඇලෙනවා. සමහර ඒවට අකමැති වෙනවා. එතකොට කැමැත්ත ඇති වෙනවා, අකමැත්ත ඇති වෙනවා, කැමැත්ත අකමැත්ත ඇති වෙනවා. එතකොට එයා ඒක තේරුම් ගන්නවා ඒ සැනකින් කොහොමද? මට මේ නාසයට ආග්‍රහණය වීම නිසා දැන් මෙන්න කැමැත්තක් ඇති වෙනවා. මෙන්න අකමැත්තක් ඇති වෙනවා. මෙන්න කැමැත්ත අකමැත්ත ඇති වෙනවා. මේ ඇති වෙන දේ මේ වින්දනය අනිත්‍යයි සංකතයි හේතු ප්‍රත්‍යයෙන් හට අරගෙන තියෙන්නේ ගොරෝසු එකක්. මේට වඩා කොයිතරම් සාන්තයිද කොයිතරම් ප්‍රණීතයිද මේ උපේක්ෂාව කියලා හිතනකොට මොකද වෙන්නේ? හිත උපේක්ෂාවටපත් වෙනවා. අර කැමැත්තක් නැතු යනවා, අකමැත්තක් නැති වෙනවා. කැමැති අකමැති බව නැතු යනවා. නැතුණා මොකද වෙන්නේ? හිත උපේක්ෂාවටපත් වෙනවා. ඒක මේ වගේ කියනවා. මේ ආනන්දයක මේ වගේ එකක්. නෙළුම් කොළයක වතුර බින්දුවක් තියෙනවා. ඒතර මේ නෙළුම් කොළේ කෙනෙක් ඇල කරනවා. ඇල කරද්දී වතුර බින්දුව නෙළුම් කොළේ ඇලිලාද තියෙන්නේ? ඇල කරනකොට මාර වතුර බින්දුව රූරා වැටෙනවා. ඒ වගේ සැනකින් අර කැමැත්ත නිරුද්ධ වෙලා යනවා. අකමැත්ත නිරුද්ධ වෙනවා. කැමැත්ත අකමැත්ත නිරුද්ධ වෙලා හිත උපේක්ෂාවටපත් වෙනවා. කියනවා ආනන්දය මෙන්න මේවට තමයි කියන්නේ මේ බුද්ධ ශාසනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට ඉන්ද්‍රිය භාවනාවේ යෙදෙන භික්ෂුව ආහාරයක් අනුභව කරනවා. ආහාරයක් අනුභව කරද්දී දිවට දැනෙද්දී උපදිනවා කැමැත්ත. ඒ වගේම දිවට රස දැනෙද්දී උපදිනවා අකමැත්ත. ඒ වගේම දිවට රස දැනෙද්දී කැමැත්තත් අකමැත්තත් උපදිනවා. උපදිනකොටම උපදින වෙලාවෙම ඒ මොහොතේම හොඳට දැනගන්නවා මේ මට කැමැත්තක් ඇති වුණා. මේ අකමැත්තක් ඇති වුණා. කැමැත්ත අකමැත්ත ඇති වුණා කියලා එවලම විදර්ශනාවට නගනවා. මේක හරියට කල් ගන්නෑ. නගනවා නෙමෙයි මේ කියන හැටියට නැගෙනවා නේ. විදර්ශනාවට නැගෙනවා. අයි බුද්ධ දේශනාවේ තියෙනවා ඔබට මතකද දාරුක්ඛන්දෝපම සූත්‍රය මට මතක හැටියට අර අයෝධ්‍යාවේ ගංගානම් ගඟ ළඟ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී දර කොටේ පාවිලා යනවා. වතුර පාර වැහි කාලේ. වතුර පාර වේගෙන් යනවා. ඒතර වතුර පාරට වැටිච්ච දර කොටේ පාවිලා යනවා. යනකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාළේ? මහණෙනි බලන්න කිව්වා. වේගෙන් වතුර පාර යනවා. අන්න දර කොටයක් වැටිලා අර දර කොටේ ගහගෙන යනවා. ඔය දර කොටේ මේ පැත්තේ මෙතරට ගැහුවේ නැත්තම් ඊළඟට එතරට ගැහුවේ නැත්තම් යද්දි සුලියකට අහුවෙලා මඩේ ගැහුවේ නැත්තම් ගඟ මැද්දේ තියෙන දූපතක වැදුනේ නැත්තම් යද්දි ගඟ ඒ ලීය කුණුනේ නැත්තම් ඊළඟට යද්දි මිනිස්සු ඒක ඇදලා ගත්තේ නැත්තම් අමනුෂ්‍යෝ ඒක ඇදලා ගත්තේ නැත්තම් ඒකට මොකද වෙන්නේ කියලා ඇහුවා. ඒක කෙලින්ම යනවා කිව්වා සාගරයට.
එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ගංගාව වගේ තමයි කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගය. සාගරය වගේ කිව්වා ඒ අමා නිවන. දර කොටන් වගේ කිව්වා ඔබ. මෙතරට ගැහුවා වගේ තමයි කිව්වා ඇස කන නාසය දිව කය මනසට අහු වුණාම. එතරට ගැහුවා වගේ කිව්වා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආරමුණු වලට අහු වුණාම. ඊළඟට සුළුයට අහු වෙලා යටට ගැහුවා වගේ කිව්වා නන්දි රාගයට අහු වුණාම. සිව්පසයට ආසා කළාම. ඊළඟට කන්දට ගිහිල්ලා හැප්පුණා වගේ කිව්වා මාන්නය ඇති වුණාම. ඊළඟට කොටේ කුණු වුණා වගේ කිව්වා දුස්සීල වුණාම. ඊළඟට මිනිස්සු ගත්තා වගේ කිව්වා අනේ බනට වඩින්න. අනේ දානිට වඩින්න. අනේ ආසවල් තැන්න වඩින්න. හොඳයි පින්වත්නි කියලා මේ ලෑස්ති වෙනවා. මිනිස්සුන්ට අහු වුණා කිව්වා. ඊළඟට අනේ මම දෙවි කෙනෙක් වෙනවා කියලා හිතාගෙන ඉන්නවා. එතකොට අමනුෂ්‍යයන්ට අහු වුණා කිව්වා. ඒ මොකවත් උනේ නැත්තම් අර දරකොටේ වැටුනේ ගංගා නම් ගඟටයි. ඒ වගේ ඔබ වැටින්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටුනොත් ඔබ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විසින් ඔබව නිවනට ගෙනියනවා. ඒතර නිවනට ඔබව ගෙනියන්නේ කවුද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පුද්ගලයෙක් නෙවෙයි. ධර්මයයි. එතකොට බලන්න මේ ධර්මයට වැටුණු කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටුණු භික්ෂුවගේ අභ්‍යන්තර ගුණ වැඩිගෙන යන ආකාරය හරි ලස්සනට මේ දේශනාවේ විස්තර වෙනවා. ඉතින් අර දිවට රස දැනිලා කැමැත්ත අකමැත්ත කැමැත්ත අකමැත්ත ආදී වෙනස්කම් හිතේ හටගනිද්දි හොඳට සිහියෙන් ඉඳලා මේක තේරුම් ගන්නවා මේම හටගත්තා මේක සංකතයි පරිසම්පන්නයි ඕලාරිකයි අනිත්‍යයි කියලා. මීට වඩා කොයිතරම් සැපයක් සාන්ත බවක් උපේක්ෂාවේ තියනවාද කියලා හිතනකොටම හිත උපේක්ෂාවට යනවා කියනවා. බලන්න ඒ වැඩුණු ධර්මයේ නේද ආවිතන්ට ගෙනියන්නේ. පුද්ගලෙන් නෙමෙයි ගෙනියන්නේ වැඩුණු ධර්මයේ විසින් ගෙනියන්නේ. ඒක මේ වගේ කියනවා ආනන්ද ඒක මේ වගේ කියනවා. හොඳට ඇඟපත හයියේ තියෙන මිනිස්සෙයි කාරලා කෙලබෙට්ටක් ගන්නවා. දිවේ කොනට. අරගෙන මොකද කරන්නේ? අමාරු දෙයක තුක් ගාලා වීසි කරන්නේ. කිසි අමාරුවක් නැතුව ඒක තුක් ගාලා වීසි කරනවා කියනවා. ඔබ එහෙම කළා නේද? අමාරු දෙයක නෑනේ. මේක කියන කිසි අමාරුවක් නැතුව කෙලබෙට්ටක් වීසි කරනවා වගේ. ඊටාම ලේසියෙන් මේ හිතේ තියෙන අර කැමැත්ත අකමැත්ත නිරුද්ධ වෙලා ගිහිල්ලා හිත උපේක්ෂාවටපත් වෙනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට ආනන්දේ භික්ෂුවට කයට පහස දැනෙනවා. කයට පහස දැනෙනවා. කයට පහස දැනෙද්දී කැමැත්ත හට ගන්නවා. දැන් අපි ගත්තොත් හොඳ සිවුරකට පහසක් දැනුනොත් කැමැත්ත හට ගන්නේ නැද්ද? හට ගන්නවා. හොඳ මෙට්ටේක පහසක් දැනුනොත් කැමැත්ත හට ගන්නේ නැද්ද? හට ගන්නවා. සමහරට ඒ මොකක්වත් නැහැ. නිකන් ගලක වාඩි වුණත් ෂෝක් කියලා හිතෙන්නේ නැද්ද? හිතෙනවනේ. දැන් අපි සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මොකක්වත් නේ පාළු තැන ලස්සන තැනක් තියෙනවා. අපි ගියා. අපි තනකොළ ගොල්ලේ කොච්චර ආසාවෙන් පෙරලිනවද? නේ? තනකොළ හොඳ ලස්සනට තියෙනවා නම් තනකොළ අපි ගිහිල්ලා නිකන් වාඩි වෙලා හාන්සි වෙලා වෙන්නේ නැද්ද එහෙම? අපිට කකුල් දෙක දිගහැර ගන්න හිතෙනවා. අතපය නිකන් පස්සට දාන්න හිතෙනවා. මේ මොකද්ද මේ ඇති වෙන්නේ? කැමැත්ත. කැමැත්ත ඇති වෙන්නේ. ඉතින් මේ වගේ දැන් ස්වාමීන් වහන්සේලා ඒ ධර්මයේ ඇසිරෙන ස්වාමීන් වහන්සේලා උන දැන් උන් හුදකලා තන් වලට යනකොට හොඳ ලස්සන තැන්. ඔන්න කායට දැනෙන පහස නෙමෙයි දේවා. ඔන්න දැන් අපිට දාඩි දාලා ඉන්නවා. හොඳට අමාරුවෙන් ඉන්නවා. ඔන්න මිහි හොඳ සිනිඳු සීතල කුල්ලගක් එනවා. මොකද හිතට ඇති වෙන්නේ? හිතෙන්නේ නැද්ද? හරිසනිය එකපාරට මේ හිතේ කැමැත්තක් හට ගන්නවා. ඒ කැමැත්ත හට ගන්නකොටම සාමාන්‍ය මානසික ස්වභාවය මොකද්ද? ඒක වැළඳ ගන්නවා. වැළඳ ගන්නවා. දැන් අපි ගම බලාපොරොත්තු නැති රසණයක් එනවා. අමනාපයක් හට ගන්නවා. අයියෝ මේ රසණය නැත්තම් හොඳයි කියකින් ඉන්නවා අපි.
එතකොට දැන් අර ධර්ම මාර්ගයේ දියුණු වෙච්ච ඉන්ද්‍රිය භාවනාව වඩමින් ඉන්න එක්කෙනා ඒක ඇති වෙනකොටම හඳුනා ගන්නවා මොකද්ද? ඔන්න මා තුල ස්පර්ශය නිසා කැමැත්ත ඇති වෙනවා. කයේ ස්පර්ශයෙන්. ඔන්න මා තුල කයේ ස්පර්ශයෙන් අකමැත්ත ඇති වෙනවා. ඔන්න මා තුල කයේ ස්පර්ශයෙන් කැමැත්ත අකමැත්ත ඇති වෙනවා කියලා සෙනකින් අඳුන ගන්නවා. සෙනකින් අඳුන ගැනීමත් සමගම යා මොකද කරන්නේ? කැමැත්ත අකමැත්ත විදර්ශනාවට නගනවා. කොහොමද? ඔව් මේ ස්පර්ශයෙන් හටගත්තු මේ කැමැත්ත අනිත්‍යයි. මේ අකමැත්ත අනිත්‍යයි. මේ කැමැත්ත අකමැත්ත ඔව් අනිත්‍යයි. මේක සංකතය කියන්නේ මොකද්ද? හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච දෙයක්. පටිච්ච සමුප්පන්නයි කියන්නේ මොකද? පටිච්ච සමුප්පාදයෙන් සකස් වෙච්ච දෙයක්. ඕලාරිකයි කිව්වේ ගොරෝසු දෙයක්. මෙහෙම නුවණින් මෙනෙහි කරලා මොකද්ද කල්පනා කරනවා කියන්නේ? උපේක්ෂාව මතක් කරනවා. මීට වඩා කොයිතරම් සාන්තයිද? කොයිතරම් ප්‍රණීතයිද මේ කැමැත්ත අකමැත්ත නැති බව. උපේක්ෂාව කියලා හිතනකොට මොකද වෙනවා කියන්නේ? හිත උපේක්ෂාවටපත් වෙනවා. හරිම පුදුමයි නේ? හරිම පුදුමයි මේ බුදු කෙනෙකුගේ ධර්මයේ නිසා මේ ලෝක සත්වයා මේ ජීවිතේ මේ මායාගේ බන්ධනයෙන් මිදිලා මේ භවසාගරයෙන් ඈතර වෙන හැටි බුදුරජාන් වහන්සේ වදාළ ඒ ආනන්දය බලවත් පුරුෂයේ කිසි මහන්සියක් කරදරයක් නැතුව අතපය දිගාරිනවා අකුලනවා වගේ කියනවා. බලවත් පුරුෂයෙක් ලෙඩක් දුකක් නැති බලවත් පුරුෂයෙකුට මේ අතපය දිගාරිනවා අකුලනවා කියන එක අමාරු දෙයක්ද? නෑ. බොහොම ලේසියෙන් එයා අතපය දිගාරිනවා අකුලනවා. ආන්නේ වගේ කියන බොහොම ලේසියෙන්, ඊටාම පහසුවෙන් අර හිතේ අමනාප මනාප ස්වභාවය නැති වෙලා, නිරුද්ධ වෙලා ගිහින් ඒ භික්ෂුවගේ හිත උපේක්ෂාවට පත් වෙනවා. ඒ අනික මේ උපමාවල ලස්සන බලන්නනේ. අර එක එක ඉන්ද්‍රියන්ට ගැළපෙන උපමාව දේශනා කරනෝනේ. ඉස්සල්ලාම එකේ මොකද්ද දේශනා කළේ? ඇස් ෆීල්ලම් ගහනවා වගේ කියනවා. ඇස් සරිනවා වහනවා වගේ කියනවා. දෙවෙනි ඊට මොකක්ද දේශනා කළේ? ඔව් අසුරු සැනක් ගහනවා වගේ කියනවා. තුන්වෙනි ඊට මොකක්ද දේශනා කළේ? නිලුම් කොළේ ඇල කරද්දි වතුර බින්දුව වැටෙනවා වගේ කියනවා. හතරවෙනි මොකක්ද දේශනා කළේ? ඔව් කෙල්ල බෙට්ටක් ගහනවා වගේ කියනවා. පස්වෙනි එක අතපය ලේසියෙන් අකුලනවා දිගාරිනවා වගේ කියනවා. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දේශනාවල් වල මේ දේශනා කරලා තියෙන ගැඹුරු දේවල් නෙමෙයිද? අතිශයින්ම ගාම්භීර වූ ධර්මයක් මේ දේශනා කරලා තියෙන්නේ. ඒක බුදු කෙනෙක්ම පහළ වෙලා තමයි මේ විදිහට දේශනා කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඒ භික්ෂුවගේ හිතේ එක එක සිටිවිලි ඇති වෙනවා. දැන් සාමාන්‍ය හිත එකම විදිහට තියෙන්නේ නැන්නේ. හිත වහ වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ හිතේ ස්වභාවය මොකද්ද? වඳුරෙක් වගේ කියනවා. වඳුර දැකලා තියෙනවනේ නේ? වඳුරන්ගේ ස්වභාවය මොකද්ද? එක අත්තක් අල්ලගෙන ඒ විදිහටම ඉන්නවද? නෑ. හිමීට හුරතලයට යනවද? නෑ. කොහොමද? සැනකින් මේ අත ඇල්ලුවා, ඒක අතෑරියා, ඊළඟ එකට පැන්නා, ඒක ඇල්ලුවා, ඒක අතෑරියා, ඊළඟ එකට පැන්නා. මේ වඳුරගේ හැමතිස්සෙම තියෙනවා වේගෙන් අත්ෙන් අතට පයින් ගතිය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ හිතත් ඒ වගේ කිව්වා. ඒ වගේ කිව්වා හිතත් මේ හිත ඉන්නවා. ටිකක් කියලා බලනකොට අපි වෙන එකක් හිතනවා. වෙන්නේ නැද්ද එහෙම? මේක හිතේ තියෙනවා. ඊට පස්සේ ඔන්න තව කවුරුහරි පේනවා. පේනකොට ඔන්න ඒ විදිහට හිතනවා. ඊට පස්සේ ඔන්න මොකක් හරි ඇහෙනවා. ඇහෙනකොට ඔන්න ඒ විදිහට හිතනවා. ඔන්න කවුරුහරි මොනවාරි බදිනවා. එතකොට ඔන්න ඒ විදිහට හිතනවා. ඔන්න කවුරුහරි ඇඳගෙන යනවා. ඒ විදිහට හිතනවා. මේ දකින්න ඇහෙන මේ නාසයට දැනෙන මේ වලට හිත පැන යන්නේ නැද්ද? වඳුරෙක් වගේ. ඉතින් මෙවැනි වූ හිතක් වීරිය තියෙන, නුවණ තියෙන, පින තියෙන සත්පුරුෂයන් දමනය කරන ලස්සන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය අර භික්ෂුවට සිතේ එක එක සිතිවිලි ඇති වෙනවා. සමහර සිතිවිලි ඇති වුනහම කැමැත්තක් ඇති වෙනවා. ඒක හිත ඉන්න ආසාවක් ඇති වෙනවා. සමහර සිතිවිලි ඇති වුනහම ඒකෙන් හරි අකමැත්තක් ඇති වෙනවා. සමහර සිතුවිලි ඇති වෙනම කැමැත්ත අකමැත්ත ඇති වෙද්දී සැනකින් යා හඳුනා ගන්නවා.
දැනගන්නවා, තේරුම් ගන්නවා. මොකද්ද? ඕන්න දැන් මම මේ සිතුවිලි හිතන්න පටන් ගත්තා. දැන් මගේ හිතේ මේ ගැන කැමැත්තක් ඇති වුණා. ඕන්න දැන් මේ සිතුවිලි මං හිතන්න පටන් ගත්තා. එතකොට මේ සිතුවිලි ගැන අමනාපයක් ඇති වුණා. දැන් මම මේ සිතුවිලි මේ හිතන විදිහට මන තුළ කැමැත්ත ඇති වෙනවා, අකමැත්ත ඇති වෙනවා. හැබැයි මේ කැමැත්ත අකමැත්ත ඇති වෙන මේ ස්වභාවය සංකතයි. පටිච්ච සමුප්පාදයෙන් හැදෙන එකක්. ගොරෝසු දෙයක්. අනිත්‍ය වූ දෙයක්. මේට වඩා කොයිතරම් සාන්තයිද, කොයිතරම් ප්‍රණීතයිද උපේක්ෂාව. අන්න එතකොට දැන් එකක් අතාරිනකොට එකකට හිත වැටෙනවා නේ. දැන් ධර්මයේ අතාරින්යා කුමක් වැළඳගෙනද? අධර්මයේ වැළඳගෙන තමයි ධර්මයේ අතාරින්නේ. අධර්මයේ අතාරින්නේ කුමක් වැළඳගෙනද? ධර්මයේ වැළඳගෙන. ඒකයි මේකේ තියෙන ස්වභාවය. දැන් එතකොට මේකේ නා අර කැමැත්ත අකමැත්ත ඇති වෙන ගතිය හිතෙන් ඉවත් වෙලා මෙයාගේ හිත උපේක්ෂාවටපත් වෙන්නේ අර කැමැත්ත අකමැත්ත ඇති වෙන එකේ සත්‍ය ස්වභාවය මෙනෙහි කරන නිසා. ඒක හොඳට සිහියෙන් තේරුම් අරගෙන දැන් බලන්න මිනිස්සෙකුගේ සිත කොච්චරනම් සියුම් වෙන්න ඕනේද? මොනතරම් දියුණු කරපු සිහියක් තියෙන්න ඕනේද? එතකොට දියුණු කරපු වීරියක් තියෙන්න ඕනේ. දියුණු කරපු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒ වනිසා තමයි අර වෙනස ඉක්මනට ඇති වෙන්නේ. දැන් අපිට ඇති වෙන පොදු ප්‍රශ්න සමහරට අපිට තරහ ඇති වෙනවා. ඊට පස්සේ කියනවා අනේ අපිට මේක අයින් කර ගන්න බෑනේ. එහෙම වෙන්නේ නැද්ද? ඔන්න නිදිමත එනවා. අනේ අපිට මේකෙන් බේරෙන්න බෑනේ. ඔන්න අපිට සැක එනවා. ඊට පස්සේ දැන් නිදිමත આવුත් නිදිමත විසින් අපිව යට කරනවා. තරහ આવුත් තරහ විසින් හිත යට කරනවා. ආසාව આવුත් ආසාව විසින් යට කරනවා. භය આવුත් භය විසින් හිත යට කරනවා. හිතේ විසිරීම આવුත් විසිරීම විසින් හිත යට කරනවා. සැකේ આવුත් ඇයි හේතුව? ඒවා ප්‍රහාණය වෙන ආකාරයට අපේ සිහිය, වීරිය, නුවණ ආදී දේවල් දියුණු කරගෙන නැහැ. දියුණු කරගෙන නැහැ. එතකොට දැන් ටික ටික හරි කෙනෙක් එක දියුණු කරගත්තොත් තමයි දැන් බලන්න සමහර අය එක තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේ දකිනවා එදා ධර්මය අවබෝධ කරගෙන තියෙන්නේ සර්කස් කාරයෙක්. උන්වහන්සේ සර්කස් පෙන්වන තැනට යනවා. දැන් ඒ කාලේ තිබිච්ච සර්කස් වල හැටි තමයි උණ ගස් බැඳලා 60 රේනක් කුසට දැන් මෙයා කරනම ගහලා මොකද කරන්නේ? සම්පූර්ණ කරනම ගහලා උණ ගහ උඩ හිට ගන්නවා. චීන සර්කස් වලටත් වඩා අමාරු එකක්. ඒකේ පුටුනේ හිටවන්නේ නේ. මේ උණ ගහේ කරනම ගහලා හිට ගන්නවා. දැන් එතකොට මෙයා කරනම ගහලා හිට ගන්න. මෙයායි වීරිය ගණිත බලන මෙයාගේ හිත ගානට ඒකට හැදෙන්නේ නැද්ද? හැදෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට ආරංචි වුණ අන සර්කස් කාරයෙක් ඇවිල්ලා ඉන්නවා. දැන් මේ සර්කස් පෙන්නනවා. දැන් ඔන්න මිනිස්සු යනවා දැන් හොගාලා මේක බලන්න. දැන් බුදුරජාණන් වහන්සේ තිදා සංඝ පිරිසත් එක්ක ඔන්න දැන් එතනට වඩිනවා. එතකොට ධර්මයේ දන්නේ නැති අය හිතන්නේ අන්න මේ අන්න බලන්න සර්කස් බලන්න වඩිනවා. ඒ ධර්මයේ දන්නේ නැති අය බනින්නම බලාගෙනත් ලෝකේ කොටසක් ඉන්නවනේ නේ. මොනවා කළත් වැරද්දට පේන මේ අසත්පුරුෂයන්ට පේන්නේ එහෙමනේ නේ. එතකොට බුදුරජාණන් වහන්සේ එතනට වැඩියා. දැන් අරයට හරි සතුටුයි. දැන් බුදුරජාණන් ගහන්නකෝ කාරණා දැන් කාරණම ගහනකොට බලන්න එයාගේ හිත කොච්චර සියුම් වෙලාද කියලා. දැන් අපිට හිතෙන්නේ නැහැ මේ වෙලාවට එයා හොඳට අහනවා කියලා. කාරණම ගහනකොට එයාට ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ ගාතාවක් කියනවා. අරහත්ත්වයටපත් වෙනවා කරකිලා කන උඩ හිට ගනිද්දී. මොනතරම් වේගෙන් මේ හිතක් පරිවර්තන වෙලා ගියාද? ඉන්ද්‍රියන් වැඩිලා ගියාද? ක්ෂණයක් ගියේ නෑ. මේ එතකොට බලන්න දැන් බුදු කෙනෙකුට මිසක් ඕව අල්ලන්න පුළුවන් මිනිසෙකුට. හිතන්නවත් බෑ අපිට. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාලා අර හිතවිලි හිතන භික්ෂුවගේ හිතේ මනාප අමනාප හටගත්තාම ඒ භික්ෂුව සිහි කරන්නේ මොකද්ද? උපේක්ෂාව සිහි කරද්දී මොකද වෙන්නේ? ඒ සිත උපේක්ෂාවේ පිහිටනවා. අර මනාප මානසික ස්වභාවය නිරුද්ධ වෙලා යනවා. ඒක මේ වගේ කියනවා. ආනන්දය
දවස මුළුල්ලේ රත් වෙච්ච යකඩ භාජනයක් තියෙනවා. දවස මුළුල්ලේ රත් වෙච්ච යකඩ භාජනයක් තියෙනවා. මේකට වතුර බින්දු 2-3ක් කෙනෙක් දානවා. හැබැයි වතුර බින්දු 2-3 දාන්න ටිකක් වෙලාව වතුර බින්දුව දාන්න ටිකක් බින්දුව පොඩ්ඩක් හිමීට බින්දුව වැටෙන්නේ. බින්දුව දාන්න පොඩ්ඩක් වෙලාව යනවා. හැබැයි ඒ වතුර බින්දුව වැටිච්ච ගමන් වාෂ්ප වෙලා යනවා. අන්න ඒ වගේ කියනවා මේ මෙයාගේ හිතේ සිටිවිලි හට ගන්නකොට අමනාපකම් මනාපකම් හිතේ ඇති වෙනවා. ඇති වෙනකොට අර උපේක්ෂාව සිහි කරනවා. උපේක්ෂාව සිහි කරන සැනින්ම අර හිතේ ඇති වෙන මනාපමනාප නැති වෙලා නිරුද්ධ වෙලා ගිහිල්ලා හිත උපේක්ෂාවටපත් වෙනවා. ආනන්දිය මෙන්න මේකට තමයි කියනවා බුද්ධ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාව අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ. ඒතර දැන් අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කෙරෙන්න කෙනෙකුට මොනවද වැඩිලා තියෙන්න ඕනේ? සිහිය, වීරිය, නුවණ ආදී දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග සෑහෙන්න වැඩිලා තියෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය මේ ධර්ම මාර්ගයේ හික්මන කෙනෙකුගේ වැඩ පිළිවෙල මොකක්ද? දැන් මේ කියනවා ඉන්ද්‍රිය භාවන වැඩෙන් ඉස්සෙල්ලා කරන්න ඕනේ වැඩේ. ධර්ම මාර්ගයේ හික්මන කෙනාගේ වැඩ පිළිවෙල මොකක්ද? කතංචානන්ද සීකෝ හෝති පාටිපදෝ. සීක ප්‍රතිපදාව. සීක කිව්වේ ධර්ම මාර්ගයේ හික්මන කෙනාගේ ප්‍රතිපදාව මොකක්ද? කියනවා ආනන්දේ ඒ භික්ෂුවට ඇහෙන් රූපයක් දැකලා හට ගන්නවා කැමැත්තක්. ඒ වගේම හට ගන්නවා අකමැත්තක්. ඊට පස්සේ කැමැත්ත අකමැත්ත හට ගන්නවා. ඒක හට ගන්නකොට එයාගේ හිතේ කෙලෙස් හැදෙනවනේ. කෙලෙස් හැදෙනකොට මෙයාට මොකද වෙන්නේ? මනාප අමනාපේන අට්ඨියති හරායති jigucchati. එයා ඉගෙන කලකිරෙනවා. අනේ මේ හිතේ මේ ආසාව හට ගන්න හැටි මේ තරහ හට ගන්න හැටි කියලා මෙයා මොකද කරන්නේ? කලකිරිනවා, අකමැති වෙනවා, පිළිකුල් කරනවා. එතකොට මෙයා මේ හිතේ හටගන්න ස්වභාවය ප්‍රතික්ෂේප කරනවා. නේද? දතන ප්‍රතික්ෂේප කරන්න දෙයක් නැහැ. එයා 100න් ඉඳලා උපේක්ෂාව මෙනෙහි කරනවා. අරක අනිත්‍ය වශයෙන් දැකලා. එතකොට දියුණු වෙලා තියෙන හිත. දැන් මේ කියන්නේ මුලින්ම කරද්දී හිතින් ඒක ප්‍රතික්ෂේප කරනවා. දැන් ප්‍රතික්ෂේප කළා මොකද එයා කරන්න ඕනේ ඊට පස්සේ? එතකොට යම් කැමැත්තක් හටගත්තදී කැමැත්ත ප්‍රහාණය වීම පිණිස කැමැත්ත ප්‍රහාණය වෙන දේවල් මෙනෙහි කරනවා. යම් අකමැත්තක් හටගත්තද අකමැත්ත ප්‍රහාණය වෙන ආකාරයට මෙනෙහි කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ දැන් කෙනෙකුට ආසාවක් වර්ධනය වෙන්න උපකාරී වෙන්නේ මොකද්ද? කාරුණු දෙකයි. මොකද්ද? සුබ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරය. එතකොට මේ දෙකෙන් ඇහෙන් රූපي දැක්ක සුබ නිමිත්ත. ඔන්න මෙනෙහි කළා කැමැත්ත හටගත්තා. එතකොට යා තේරුම් ගන්න ඕනේ මේ කැමැත්ත හටගත්තේ සුබ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත් නිසා කියලා. දැන් එතකොට ඒක තේරුම් ගත්තට දැන් මේ කැමැත්ත හට ගන්නවා. අන්න එතකොට යා කලකිරිනවා. එයා ඉගෙන අකමැති වෙනවා. ඒක යා හිතෙන් ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළොන්න වීරිය ගන්නවා. ඒ අසුබ නිමිත්ත පිහිටුවාගෙන යෝනිසෝ මනසිකාරේ යෙදෙන්න වීරිය ගන්නවා. අන්න එතකොට තමයි යාගේ හිත අරකට විරුද්ධව සකස් වෙන්නේ. දැන් ඒක තමයි හික්මනවා කියන්නේ. ඊළඟට ඔන්න තරහකට ගන්නවා අපි කියමු. මොකක්ද ඒකට හේතුව? පටිඝ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරය. පටිඝ නිමිත්ත කියන්නේ ගැටෙන්න කරුණක්. ගැටෙන්න කරුණ හොය ඉන්න අය ඉන්නවනේ. එතකොට ගැටෙන්න කරුණක් තියෙනවා. ඊට පස්සේ ඒ ගැටෙන්න කරුණෙන් අයෝනිසෝ මනසිකාරය යෙදෙමින් ඉන්නවා. අර සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන ගැටෙන්න කරුණක් හොය හිටියන් භික්ෂුවන් නේ. එයාට සැලකිල්ලක් නැහැ කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ චාරිකාවේ වඩිද්දී ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලාව එකතු කරගත්තා. එයාව එකතු කරගත්තේ නැහැ කියලා දැන් මෙයා ගැටෙන්න කරුණ හොය හිටියා. ඊට පස්සේ මොකද වුනේ? සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශූරුකුණ වැදිලා ගියාම මොකද වුනේ? මෙයා හඬාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වලස් පැටිය වගේ පෙළෙන්න ගත්තා. අනේ ස්වාමීනි මොකද කිව්වේ? වලහ හඬන්නයි හඬනවා. මොකද මේ? මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ
මට හොඳටම පෙළගෙන තඩි බාලා ගියා කිව්වා. සමාව ගන්න නැතු. එහෙමද කියලා ඇහුවා බුදුරජාණන් වහන්සේ. බලන්න බුදු කෙනෙක් ගාවට ගිහිල්ලා බොරු කියන්නත් හිරිකිත නැත්තම් සාමාන්‍ය අය ගාවට ගිහිල්ලා බොරු කියනවා කියන එක හරි පුදුමයි මට. පුදුම නැද්ද? කොහොමද මේ හිරිකිත නැතුව මෙහෙම කරන්නේ? බුදු කෙනෙක් ළඟට ගිහිල්ලා මෙහෙම පට්ටපල් බොරු කියන්නේ. එතකොට සාමාන්‍ය අය ගාවට ගිහිල්ලා බොරු කියනවා කියන එක අහන්න දෙයක්ද නේ? ඉතින් හොඳ වෙලාවට ඒකදී අර බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේව ආපහු ගෙන්නුවා. ගෙනලා කිව්වා මේ මොකද්ද මේ කියන්නේ? පෙළගෙන ගැහුවා කියන්නේ. මොකද කියලා ඇහුවා මේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ, රාහුල හාමුදුරුවෝ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එක්කම මේ සංඝයාට කිව්ව වඩින්න සාරිපුත්යන් වහන්සේගේ සිංහනාදයක් අහන්න කියලා. ඉතින් මේ දැන් බලන්නේ මේ ඒත් මහාන වෙච්ච අය නේද? ධර්මය ඇහිච්ච අය නෙමෙයිද? ඒ ධර්මය ඇහින මායමේ නෙමෙයිද හිටියේ? බුදුරජුන් එක්ක නෙමෙයිද ඇසුර? අර ශ්‍රාවකින් රහතන් වහන්සේලා සමග නෙමෙයිද ඇසුර? ඒතර ගිහියොත් මාර්ගඵල වල හිටියේ නැද්ද? එබඳු සමාජයකත් අර උදේ අපි දේශනාවේ තියෙන වෙනස්කම නේ. පුරුෂින්ද්‍රිය ඥානයේ සූත්‍රයේ තියෙන අකුසල් මුල් කුසල් මුල් ගැන නේ. ඒක නේද වෙනස. එතකොට සරියුත් මහ රහතන් වහන්සේගේ උන්වහන්සේගේ තියෙන මානසික ස්වභාවය හෙලි කළා නේ. හෙලි කළා. උන්වහන්සේ දේශනා කළානේ මම මහ පොළොව වගේ කිව්වා. මහ පොළොවට මිනිස්සු නොයි ජරා කියලා දානවා, සොටු දානවා, කක්ක දානවා, පිරිසිදු දේවල් දානවා, අපිරිසිදු දානවා, මහ පොළොව වගක් නැතු ඉන්නවා කියලා. ඒ වගේ කියනවා. කියලා ඒ ගින්නට ජලයට උපමා කියලා අන්තිමට මොකද්ද කිව්වේ? ඔව් මම කියන භාග්‍යතුන් වහන්සේ අං හැලිච්ච අං ගලෝගත්තු හරකෙක් වගේ කිව්වා. බලන්න උපමාව ලස්සන පුදුමයි. අං ගලෝගත්තු හරකෙක් වගේ කිව්වා. අං ගලෝගත්තු හරකෙක් හතරමං හන්දියක යද්දි මිනිස්සු එහාට මෙහාට දක්කනවා ජක් කියලා අයින් කරනවා. ඒතර හරකට අයින් අන් තියනවද? නෑ. හරක මොකද කරන්නේ? අයින් වෙවි යනවා. අනේ භාග්‍යතුන් වහන්සේ මං අං ගලෝපු හරකෙක් වගේ කිව්වා. හරි පුදුමයි නේ. සමහර භික්ෂුන් වහන්සේලා හඬන්න ගත්තා ඒක අහලා. උහුල ගන්න බැරුව. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ මේ රොඩි කොල්ලෙක් වගේ කිව්වා. රොඩි කොල්ලෙක් රොඩියන්ට අඳින තියෙන ඇඳුම ඇඳලා පැසක් අතට අරගෙන නීච හිතෙන් එළියට බහලා යනවා වගේ කිව්වා. මම මේ යන්නේ. ඔව් මෙහෙම කියාගෙන යද්දි බුදුරජාන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට සාරිපුත්ත ඉක්මනට මෙයාට සමාව දෙන්න කිව්වා. ඊට පස්සේ කිව්වා මෝඩයා සමාව ගනින් ඉක්මනට හිස පැලෙයි කිව්වා හත් කඩකට ඔය කරපු අපරාධෙට. ඉතින් ඒ කාලේ බුදු කෙනෙක් ඉස්සරහත් මේ නොවෙච්ච දේවල් උනා වගේ කතා කරනවා. එතකොට එහෙමයිට කවදාවත් මේ ධර්මයේ පිහිටක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ හික්මෙන කෙනා හික්මෙන්නුනේ එහෙම නෙමෙයි. කොහොමද? හිතේ හටගත්තා නම් දැන් අපි ගත්තොත් භික්ෂුවකට කැමැත්ත හටගන්නේ මොනවටද? සිව්පස්සේටනේ. නේද? ඒතර යා ඒකට හිතෙන් අකමැත්තක් ඇති කරගත්තා නම්, ගැටීමක් තරහක් හටගත්තා නම්, ඒකට අකමැත්තක් හටගත්තා නම්, ඒකට අකමැති නම්, ඒක ප්‍රහාණය කරනවා නම්, එයා කවුද? හික්මෙනවනේ. හික්මෙන කෙනෙක්. එතකොට ශ්‍රාවකයාත් එහෙමයි. හික්මෙනවා කියන්නේ ඒකයි. කියනවා ආනන්දේ ශ්‍රාවකයා කනින් ශබ්දයක් අහනවා. කනින් ශබ්දයක් අහලා කැමැත්තක් හට ගන්නවා. අකමැත්තක්. අපි ලේසියෙම කැමැත්තට අහුවෙන්නේ දැන් ඔබ ඔන්න වැඩසටහන් වලට යනවා. කවුරු හරි අහනවා අනේ මේ වැඩසටහන් වලට යනවා කියලා ඔයා ගැන දන්නවා මං ඔයා බලන්න මේ ආවේ. ඔයා හරි ලස්සනට ධර්මයක් කියනවා කියලා ආරංචි. අනේ හැබෑද? ඔබට මොකක් වෙයිද? තේ බිව්වද ඔයා? අහන්නේ නැද්ද ඔබ? ඔව්. ඊළඟ දවසේ අපි යනවා වැඩසටහනට. එන්න මං ඔයා එක්කන් යන්නම්. ඊර්වස්සේ වුණ තව කෙනෙක් ගැන ආරංචි වෙනවා. ආන්න වැඩසටහන වලට යන ඕලු අන්න අරයා. ඔන්න බයිනවා ගෙවල් වල වැඩපල කරන්නේ නැහැ, හොයන්නේ නැහැ, බලන්නේ නැහැ, අතුපතු ගන්න යන්නේ දැන් ළමයි එහිම හිතුමනාපට ගමන් බිමන් යනවා. ඊර්වස්සේ කෙනෙක් කියවාට පිස්සුද? දැන් ඔයා වැඩසටහන වලට යනවා කියලා මෙහෙම ආරංචි දැන් මොකක්ද හදාගත්ත අවුල? කියලා ඔයයට යන්න එපා. ඔන්න පේන්නේ නැද්ද රටම බයිනවා. කියලා බයිනවා. බයින එකට මොකද වෙන්නේ? ඕන්න දේශීනවා. දැන් මේ දේශයයි මේකයි හඳුනා ගන්න එයා ඒකත් එක්ක පටලැවිලා ගියොත් මොකද වෙන්නේ?
එයාට හික්මෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා. එයාට පුළුවන් වුණොත් දැන් එයාට තරහ ඇති වෙන්න බැරිද ඒකට? තරහ ඇති වෙන්න පුළුවන්. දැන් එයාට දැන් ගියා. දැන් ඔන්න ගෙදර ගියා. දැන් එයා පොත ගත්තා. බණ පොත කියවන්න බෑ. අර මොනේ බැනපියක මතක් වෙනවා. වෙන්න බැරිද මේක? පුළුවන්. ඊට පස්සේ දැන් මෙයා ගියා. හාල් ගන්න ගියා. හාල් පේන්නේ නැහැ දැන්. අර බැනපියක මතක් වෙනවා. දැන් මෙයාට පේන්නේ කුස්සිය ඔක්කොම නිකන් කිලුටු වෙලා වගේ. වෙන්න බැරිද මේක? පුළුවන්. දැන් වෑංජනත් කර වෙනවා එදා. දැන් මේ එක එක මට ඇවිල්ලා බයිනවා මම මොනවර දක්කලාද දැන් ඔන්න ඔලුවට යන්නේ නැද්ද මේක? දැන් එකතු වෙන්නේ මොකක් එක්කද මේ? ද්වේෂයත් එක්ක නේද? ද්වේෂයත් එක්ක එකතු වෙවි ඉන්නකොට අපිට හික්මෙන්න ලැබෙයිද? හික්මිනවා කියන්නේ මොකද්ද? මේක හික්මිනවා කියන එක ලස්සනට තියෙනවා. ද්වේෂය හටගත්තාම මොකද කරන්නේ යා? අට්ඨියති. ඔව් අට්ඨියති කියන්නේ එයා ඒ කෙරෙහි අකමැති වෙලා, කලකිරිලා, හරායති. ඒක බැහැර කරනවා, පිළිකුල් කරනවා, jigucchati. අනේ මම මෙච්චර ධර්මයක් දැනගෙන මේ ද්වේෂය විසින් මගේ හිත යටපත් කරනවානේ. මේ අමනාපය විසින් මේ හිත යටපත් කරනවානේ කියලා මෙයා මොකද කරන්නේ? අර අමනාපය ගැන කලකිරෙනවා. එහෙම නැත්නම් දැන් මම මෙච්චර හොඳට ගුණධර්ම රැකගෙන ඉන්නේ. අන්න මට කියාපු කතාව. එහෙම හිතන් මොකද්ද වෙන්නේ? ඒ උපන් ද්වේෂයෙන් අපිට ජය ගන්න පුළුවන් වෙයිද? බෑ. එතකොට අන්න ඒ විදිහට තමයි නුවණින් කල්පනා කරන්න තියෙන්නේ. ඒ විදිහට ශ්‍රාවකයා හික්මෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එයාට නාසයෙන් ගඳ දැනෙන්නකටත් එහෙමයි කියනවා. දැන් සමහර අවස්ථාවල් තියෙන්න පුළුවන්. අපි බණ භාවනා කරගෙන යනවා, සක්මන් කරගෙන යනවා. අපිට ගඳක් එනවා. සමහර විට අපි ගඳටත් ගැටෙනවා. වෙන්න බැරිද මේක? ඊට පස්සේ ඔන්න අපි හඳුන් කූරක් ගහනවා ගිහිල්ලා. ගඳ නැතු යන්න කියලා. නමුත් ඒත් එනවා. ඊට පස්සේ මොකද කරන්නේ? කවුද මන්ද මේ ගඳ? ඊට පස්සේ ගඳට බයිනවා. වෙන්නේ නැද්ද මෙහෙම? එහෙමත් වෙනවා. අපිට හිතා ගන්න බෑ අපේ හිතේ ඇහෙන් රූපේ දැකලා කැමැත්ත අකමැත්ත හටගන්න විදියවත්. කනෙන් ශබ්දය අහලා කැමැත්ත අකමැත්ත හටගන්න විදියවත් අපිට හොයාගන්න බෑ. නාසයෙන් ආග්‍රහණය කරලා කැමැත්ත අකමැත්ත හටගන්න විදියවත් හොයාගන්න බෑ. දිවෙන් රස විඳලා කැමැත්ත අකමැත්ත හටගන්න විදියවත් හොයන්න බෑ. නාසයෙන් ආග්‍රහණය කළත් එහෙමයි. කයට පහස දැනිලත් කැමැත්ත හටගන්නවා අකමැත්ත හටගන්නවා. මනසට හිතිලා එක එක දේවල් දැන් අපි ජීවිත ගත්තොත් පින්වත්නි මේ මහා සාගරයක අපි පොඩි අයිස් කඳු වගේ ගහගෙන යනවා. එතකොට මහා සාගරයක තියෙන අයිස් කන්දේ අර යට වෙලා තියෙන කන්ද පේනවද? වතුරින් යට වෙච්ච. අර උඩට මතුවෙච්ච පොඩ්ඩ විතරයි පේන්නේ. ඒ වගේ අපේ ජීවිතේ විශාල පසුබිමක් තියෙනවා. අතීතයේ ඉඳලා අපි රැස් කරගෙන ආපු මේ ජීවිතේ රැස් කරපු අපි අතීතය අමතකයි කියමු. පෙර භවය ගැන අපි දන්නේ නැහැ, මතක නැහැ කියමු. දැන් අපිට වද දෙන්නේ පෙර භවයේව නෙවෙයිනේ. මේ ජීවිතේ වෙච්ච දේවල් නේ. මේ ජීවිතේ වෙච්ච දේවල් අපි මේ ජීවිතයේ ආගිය පුතෙන් මොන ගැහිච්ච ඒවා, කතා බහ කරපු ඒවා, රණ්ඩු සරුවල්, ඇලුණු ගැටුණා මේව නෙමෙයි අපිට වද දෙන්නේ. එතන මේ ජීවිතේ මේ පොඩි කාලෙදි වෙච්ච දේ කතන්දරේ ලියා ගන්න බැරුව අපි ඉන්නවා. ඊළඟට අනාගතයේ කතන්දරේ එහෙම පැටලෙනවා. ඉතින් මේකේ නේ හිර වෙලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේකේ වෙද්දි මෙයා මේකේ කලකිරෙනවා. මේක බැහැර කරනවා, පිළිකුල් කරනවා. මෙයා මේ ස්වභාවය අකමැති වෙනවා. අන්නේ අකමැති වීම තුල තමයි එයාගේ හිත මේකෙන් ඈතර වෙන්න ඕනේ හැටියට හැදෙන්නේ. දැන් කැමැත්ත ඇති වෙනකොට ඒ කැමැත්තට යට වුණොත්, අකමැත්ත ඇති වෙනකොට ඒ අකමැත්තට යට වුණොත්, මනාප අමනාප දෙකට යට වෙවියා හිටියොත් එයාගේ ජීවිතය තුළ හැමදේම වෙච්ච දේ සිද්ධ වෙවි තියෙවි. ඊට වඩා වෙනසක් වෙයිද? දැන් යා මේකට ප්‍රතිවිරුද්ධව යම්කිසි වීරියක් නුවණින් මෙහෙවීමක් කළොත් විතරයි නේද මේ යන රටාවෙන් මෙයා වෙනස් වෙන්නේ. අන්නේ වෙනස් වෙන රටාවට එයාගේ හිත හරිගස්ස ගන්න වීරිය කරන කෙනා සීක. දැන් අර කලින් කිව්වේ ඉන්ද්‍රිය භාවනාවේ යෙදෙන කෙනා. දැන් මේ දෙවනුව කිව්වේ කවුද? ධර්මයේ හික්මෙන කෙනා. තුන්වෙනුව බුදුරජාන් වහන්සේ කියනවා ආනන්ද මේ ශාසනයේ වැඩුණු ඉඳුරන් ඇති කෙනෙක් කියනවා. වැඩුණු ඉඳුරන් ඇති කෙනා කියන්නේ කාටද? රහතන් වහන්සේ. ආනන්දය මේ වැඩුණු ඉඳුරන් ඇති භික්ෂුව. ඒ කියන්නේ රහතන් වහන්සේ රූපයක් දකිනවා.
රූපයක් දකිද්දි කැමැත්ත ඇති වෙනවා. මේක ලස්සනයි, හොඳයි කියලා හිතෙනවා. ඇහෙන් රූපයක් දකිනවා, අකමැත්ත ඇති වෙනවා. මේක ඒ කියන්නේ සැප වේදනාවක් ඇති වෙනවා. දුක් වේදනාවක් ඇති වෙනවා. එතකොට සැප දුක මිශ්‍ර වේදනාවක් ඇති වෙනවා. එතකොට කැමැත්තත් ඇති වෙනවා. අකමැත්තත් ඇති වෙනවා. කැමැත්ත අකමැත්තත් ඇති වෙනවා. ඇති වුණාට මොකද්ද වෙන්නේ? එයාට ඒක ප්‍රශ්නයක් නෑ කියලා. කොහොමද? එයාට හිතෙනවා නම් මේ පිළිකුල් දේවල් දිහා බලද්දි මම පිළිකුල් දේවල් බලනවා, මම පිළිකුල් නැතුව වාසය කරන්න ඕනේ පිළිකුල් දේවල් කෙරෙහි කියලා ඉන්න පුළුවන් කියනවා. එහෙම පිළිකුල් දේවල් ගැන පිළිකුල් නැති හැඟීමකින් වාසය කරන්න පුළුවන් කියනවා. ඇයි ඒ හේතුව? තණ්හාව තමාගේ වසඟයටපත් කළා, සංඥාවේ වසඟයටපත් වෙලා නැහැ. සංඥාවේ වසඟයටපත් වුණොත් මොකද වෙන්නේ? ඔව්, පිළිකුල් දේ දැක්ක විතරයි වමන යනවා. කියනවා. අපේ කියනවා, දුවනවා, අයිස් වහ ගන්නවා, කන් වහ ගන්නවා, ඇඟිලි වැටෙනවා, කලන්ති දානවා. එහෙම නෑ කියනවා. පිළිකුල් දේ කෙරෙහි පිළිකුල් නොවි වාසය කරන්න පුළුවන් කියනවා. දැන් ඒකනේ දැන් එක තැනක තියෙනවනේ මේ කවුද? මහා කස්සප මහරහතන් වහන්සේ පිඬුසිඟා වැඩියා. වඩිනකට ලාදු රෝගියෙක්, මේ ඇඟේ ගෙඩි දාපු රෝගියෙක් පොඩි පොල් කට්ටකට දානි ටිකක් අරගෙන ඇවිල්ලා අතින් තමයි බෙදන්නේ. දැන් අතින් දානකට ඇඟිල්ල වැටුණා. දැන් ඒක අහනකට මූණු නරක් වෙනවා. දැක්කනේ? කියනවා. දැන් මහරහතන් වහන්සේ ගත්තා, වැඩියා, අයිනට ගියා, ඇඟිල්ල අත් පැත්තකින් තිබ්බ, වැළඳුවා. පුදුමයි. අපිට නම් ආයි විස බීජ මොනවදනේ ඩිටෝල් හොයයි. එතකොට අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වඩන ලඳ ඉදුරන් ඇති, වැඩුණු ඉදුරන් ඇති ශ්‍රාවකයා රහතන් වහන්සේ කැමතිනම් පටික්කුලේ අපටික්කුල සංඤ්ඤේ වරන්ති, ආකංකති අපටික්කුලේ පටික්කුල සංඤ්ඤේ. දෙකට පිළිකුල් නොවන දේවල්, පිළිකුල් නොවන දේවල් වල පිළිකුල් කියන හැඟීමෙන් ඉන්නත් පුළුවන් කියනවා. පිළිකුල් දේවල් වල නොපිළිකුල් කියන හැඟීමෙන් ඉන්නත් පුළුවන් කියනවා. පිළිකුල් නොවන දේවල් වල පිළිකුල් කියන හැඟීමෙන් ඉන්නත් පුළුවන් කියනවා. එතකොට පිළිකුල් දේ කෙරෙහි නොපිළිකුල් දේ කෙරෙහි නොපිළිකුල් හැඟීමෙන් ඉන්නත් පුළුවන් කියනවා. ඊළඟට පිළිකුල් නොවන දේ කෙරෙහි පිළිකුල් හැඟීමෙන් ඉන්නත් පුළුවන් කියනවා. නොපිළිකුල් හැඟීමෙන් ඉන්නත් පුළුවන් කියන කොයි විදිහට ප්‍රශ්නයක් නැහැ කියනවා. කැමති නම් ඉන්න පුළුවන් කියනවා. පිළිකුල් නොපිළිකුල් ඔක්කොම අයින් කළා. 100න් මම 100න් ඉන්නවා, මම 100න් නුවණින් ඉන්නවා, හිත උපේක්ෂාවට කරගෙන කියලා එහෙමත් ඉන්න පුළුවන් කියන ඕන තරම්. කිසි ප්‍රශ්නයක් නැහැ කියනවා. කියනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ ආනන්දේ භික්ෂුවට කණෙන් ශබ්දයක් ඇහෙනවා කියනවා. මේ කියන්නේ මොන භික්ෂුවටද? රහතන් වහන්සේට කණෙන් ශබ්දයක් ඇහෙනවා කියනවා. ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දේ ගැන පිළිකුල් නොපිළිකුල් මේ එකක්වත් ප්‍රශ්නයක් නැහැ කියනවා. පිළිකුල් ශබ්දයක් ඇහුණත් ඒක නොපිළිකුල් හැඟීමෙන් ඉන්න පුළුවන් කියනවා. නොපිළිකුල් ශබ්දයක් ඇහුණත් පිළිකුල් හැඟීමෙන් ඉන්න පුළුවන් කියන මේ සඳහන් වෙන්නේ මොකද්ද මේ ගුණය? මේකට කියනවා රහතන් වහන්සේලාගේ මේ ගුණයට මොන ගුණයද? තාදි ගුණය කියලා. තාදි ගුණය කියන්නේ මොකද්ද? කම්පා වෙන්නේ නැහැ. ඒතර කම්පා නොවෙන්නේ මේ කුසලතාවය නිසායි. ඇයි ඒ පිළිකුල් සහගතව තියෙන දේවල් කෙරෙහි පිළිකුල් හැඟීමක් නැතුව නොපිළිකුල් හැඟීමකින් ඉන්න පුළුවන් නම් එයාට කම්පාවීමක් තියනවද? නැහනේ. එතකොට මේ නොපිළිකුල් දේවල් වලට අර පිළිකුල් හැඟීමක් ඇති වෙනවා නම් ඒ අර නොපිළිකුල් දෙයට යාගේ හිත ඇදියමක් තියනවද? නෑනේ. ඒ දෙකමත් ඇත්තරලා යන ළඟට උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් නම් එයාට මේ ඇලින් ගැටින්කින් ප්‍රශ්න තියනවද? මුකුත් නැහනේ. බුදුරජාණන් වහන්සේ වදාළ කණෙන් ශබ්දයක් අහලා ඒ ශ්‍රාවකයා මේ වාසය කරනවා කියනවා. ඒ විදිහට නාසයෙන් ආග්‍රහණය කළත් ඒ විදිහට වාසය කරනවා. දිවෙන් රස විඳලත් ඇයි එක ධම්මපදී ගාථාවක තියෙනවා වේරංජාවි වස්සසන බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලායි වස්සසද්දී දැන් දාන්නේ නැහැ. ඇයි වේරංජන බ්‍රහ්මණයාට මාරය වැහුණානේ. මාරය වැහිලා අමතක වුණා. එතකොට දැන් ආරාධනා කළා ගියා මතක නැහැ. දැන් වැඩි වුණා. ඊට පස්සේ දැන් භික්ෂුන් වහන්සේලාට දැන් දානමාන මුකුත් නැහැ. හොඳ වෙලාවට මේ අස්ව වෙලෙන්දු වගයක්කුත් ගිහලා ඒගොල්ලොත් වස් කාලේ එක තැනක ඉන්නවා.
එතකොට භික්ෂුන් වහන්සේලා එතෙන්ට පිටුසිඟා වැඩියම මොනවද ලැබෙන්නේ? යවහල්. ඉතින් උන්වහන්සේලා ඒව අරගෙන ඇවිල්ලා කොහෙන් හරි හොයාගන්න ඇති මේ මෝල් ටිකක් වතුරේ පෙඟෙන්න දාලා කොටනවා. දැන් බුදුරජාණන් වහන්සේට යවහල් හම්බුනාම ආනන්ද හාමුදුරුවෝ මේ පෙඟෙන්න දාලා ගලෙන් අඹරලා මේ පෙනි පොඩ්ඩක් දාලා පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මේ ආනන්දේ මේ මෝල් ගස් සද්දයක් ඇහෙන මොකද මේ කියලා අහනවා. කියන භාග්‍යතුන් වහන්සේ යවහල් කොටනවා කියනවා. ඒ මොකටද කියලා අහනවා. දාන ගන්න කියනවා. ආනන්දය මේ භික්ෂුන් වහන්සේලා ආහාරය ගැන වචනයක් කතා නොකොට හුදෙක් ජීවත් වීම පිණිස ඊටාම සතුටින් මේ යවහල් වළඳනවා නම් මේක දකින්නකොට අනාගතේ මිනිස්සු ශ්‍රද්ධාව ඇති වෙන මිනිස්සුන්ට මේ රසමසවුලුවෙන් පිරි ප්‍රණීත භෝජන වලට විහිළු කරයි කිව්වා. ඇලෙයි නෙමෙයි විහිළු කරයි කිව්වා. ඊට පස්සේ වස් කාල ඉවර වෙලා දැන් ඔන්න කෙට්ටු වුණානේ. උන්වහන්සේලා ඔක්කොම හරියට දුර්වල වුණා. කෙට්ටු වුණා. නමුත් කිසිම මේ ප්‍රශ්නයක් ගෝසාවක් ඉදිරි ගෑමක් අර පැත්ත ගියා නම් මේ දාන පොඩ්ඩක් හම්බ වෙයි. මේ පැත්ත ගියා නම් දාන පොඩ්ඩක් හම්බ වෙයි. ඒ කතාවල් නැහැ. ඊට පස්සේ දැන් කාලේ වගේ මේ පළතුරු තියෙනවා කියලා අපිට හිතන්න බෑනේ ඒ කාලේ නේ. ඒතකොට සමහර දවසම වතුර පොඩ්ඩක් වළඳලා ඔය මොනවද මේ යවහල් ඔය කොටාගෙන ගුලියක් දෙකක් වළඳලා ඉතින් වැඩ ඉන්න බණ භාවනා කරගෙන. දැන් ඔන්න සවැත් නුවරට වඩිද්දි මිනිස්සුන්ට ආරංචි වුණා මේ මාස 3ක අයේනියකට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිසයි මුහුණ දුන්නා කියලා. දැන් මේ ශ්‍රද්ධාවන්ත පිරිසට හරි වේදනයි. එතකොට මේ අස්වැළඳ මිනිසුන්ගේ විකද උදාපදව කරන්නත් හිටියා ටිකක් කොළු ගැටව ටිකක්. ඒ කාලේ හිටියා මේ නිකන් ඒකට කියන්නේ ඉඳුල් කන අය කියලා. ඉඳුල් කන මිනිස්සු ටිකක් හිටියා. දැන් ඒගොල්ලොත් කිට්ටු කරලා ඉඳලා තිනවා මේ වස් කාලේ. ඊට පස්සේ දැන් මේ අර කාලෙදී වේරංජා හිටපු කාලෙදී ඒගොල්ලන්ගේ කිසි කතා බහ නැහැ. ඒගොල්ලෝ තින් හාමතින් හිටියා කේන්ද්‍රික ගා. දැන් ඔන්න සවැත් නුවරට භික්ෂුන් වහන්සේලා වැඩියා. අර ශ්‍රද්ධාවන්තය මොකද කළේ? දාන මාන ආදී ප්‍රණීත විදිහට හද ගෙනල්ලා පූජා කළාම ගොඩක් දානි ඉතුරු වුණා. දැන් මේගොල්ලෝ අර තුන් මාසෙත් එක්කම අර කවුද? ඉඳුල් කන මිනිස්සු තුන් මාසෙ අහිනියත් එක්ක අල්ලනවා. එතකොට මොකද වුනේ? දැන් තුන් මාසෙ අහිනියත් එක්ක අල්ලන හොඳට කනවා. කාලා මොකද කරන්නේ? කොල්ල ටික එකතුල හූ කියාගෙන දුවනවා අචිරවතී නදියට. වැලි වලින් ගහ ගන්නවා, ගුස්ති අල්ලනවා, පෙරලෙනවා, බඩු පොලේ ගන්නවා. එතකොට අර භික්ෂුන් වහන්සේලාට තරපු නීති දෙවලඳල ඔහේ ඉන්නවා. එදා විදිහට මේ ඉන්නවා. දානි නැතිව හිටියේ යම් ශාන්ත බවකින්ද ඒ විදිහටම ඉන්න වෙනසක් නැහැ. ඉතින් මේ කතාව ගියා බුදුරජාන් වහන්සේ ළඟට. කින භාග්‍යතුන් වහන්සේ බලන්න මේ ධර්මයේ ආශ්චර්යය. මේ භික්ෂුන් වහන්සේලගේ කිසිම වෙනසක් නැහැ. අර පරණ විදිහටම එතනත් සතුටින්මයි හිටියේ. මෙතන සතුටින්ම ඉන්නවා කියන පරණ විදිහටම. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා මේක මේ ඔයගොල්ලෝ මේ ඔය කෑ ගහන ඔය කොළු ගැටව මීට කලිනුත් ඔය වගේ කියනවා. ඒක යුද්ධයක් වෙලා මං හිතන්නේ ඒකට හිටපු හොඳම අස්පය හිටියේ ආජානේ ආස්වය. ඉතින් දින්නපු වෙලාවේ රජුරුකව මේ ආසයන්ට සලකන්න ඕන කියලා වතුර නැති මිදි යුෂ හදලා මේ ආසයන්ට හොඳට පෙව්වා. ආසය බීලා පාඩුවේ ඉන්නවා. දැන් රොඩු ටික ඉතුරු වුණා. අහුව මේ රොඩු ටිකට මොකද කරන්නේ? එහෙනම් ඕක කලවම් කරලා අර බූරුවන්ට දෙන්න කිව්වා. දැන් අර මිදි රොඩු ටික කලවම් කරලා බූරුවන්ට දුන්නා රොඩ හොදලා. බූරුව අර ටික බීලා 1-2 කළා. බුදුරජාණන් වහන්සේ වදලා එදත් එහෙමයි කිව්වා. එතකොට මේකෙන් පේන්නේ මොකද්ද? බලන්න මේ එතකොට අර උදාර චරිතය ඒ தත්ත්වයට හැදුනේ කොහොමද? ධර්මයෙන් හරි ලස්සනට මේ රහතන් වහන්සේලා ගැන හරි ලස්සනට ඔය බුද්ධ දේශනාවල මට කියවන්න හම්බෙලා තියෙනවා. අර ජරා සූත්‍රයේම ලස්සනට තියෙනවා රහතන් වහන්සේලා ගැන. මේ ඇහින් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් එන කිසිම අරමුණකට ඇලෙන්නේ නැහැ. ඔව් ගැටෙන්නේ පියුම්පත නොරඳිනා පෙන් බිදක් විලසටම. එතකොට මේ තාදී ගුණය පිහිටපු රහතන් වහන්සේලාට කියනවා මොකද්ද? වඩන ලද ඉඳුරන් ඇත්තේ කියලා. එතකොට රහතන් වහන්සේලාට
වඩන ලද. දැන් මේකේ විස්තර කරනවා. එතකොට මේ ශාසනයේ පිරිස් කීයක් ගැන විස්තර වෙනවද? 3යි. පළවෙනි එකෙන් විස්තර කළේ ඉන්ද්‍රිය භාවනාව කරමින් සිටින පිරිස. මේ දේශනාව කරන්න හේතුනේ මොකද? අර පාරාසරියගේ ගෝලයා උත්තර කියන මානවකයා පාරාසරියගේ ඉන්ද්‍රිය භාවනාව උගන්වනවා. මොකද්ද? ඇහෙන් රූප දකින්න නැත්තම් කනින් ශබ්ද අහන්න නැත්නම් එයාට ඉන්ද්‍රිය භාවනාව තියෙනවා කියනවා. දැන් බලන්න බුද්ධ කාලේ තියෙන අද ඒක එහෙම තත්ත්වෙ නැද්ද? දැන් බලන්න මේ ධර්මයේ නැති ලෝකේ ඒ වගේ එක එක්කිනා එක එක අදහස් කියාගෙන යනවා. එතකොට ධර්මයේ නොදන්න මිනිස්සු මොකද කරන්නේ? ඒවා අනුගමනය කරගෙන යනවා. දැන් අර මේ අර බෝලබම්බ වගේ. අර ඉන්දියාවේ තියෙනවා අර බෝලබම්බ කියලා උත්සවයක්. ඒකෙදි මිනිස්සු කිලෝමීටර් 120ක් මං කියවනේ කලින් මේක. කිලෝමීටර් 120ක් අර වතුර කඳ අරගෙන ගිහිල්ලා අර ශිවලිංගේ නාවන්න යනවා. ඒතර සිරප් දෙකක් දාන්න නැතුව සමහරු පැය 24න් යන්න ඕනේ. ඒගොල්ලෝ ඩාර්ක් බම්බ් කියලා කියන්නේ. පැය 24න් යනකොට මේ සමහර මේ ගෑනුලම යන අවුරුදු 18 20. පැය 24න් කිලෝමීටර් 120 යනවා. යනවා දැන් ඔන්න කකුල් පැලෙනවා. ලේ ගලනවා ඒත් යනවා. ගිල්ල ඔන්න නාවල හිටුණා දැන් හරි. පූජාව සමාප්තයි. දැන් එතකොට බලන්න කවුද ඉන්නේ මේකේ හරි වැරද්ද කියන්න අද? මේක පෙන්නලා දෙන්නේ කවුද ඉන්නේ? කවුරුත් නෑ. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආරක්ෂා වීම නිසා නේද අද අපි මේ වෙනස දකින්නේ, තේරුම් ගන්න. ඒ වුණාට මේක තේරුම් ගන්නත් අපිට ඕන කරනවා මොකද්ද? මොළේ ඕන කරනවා, බුද්ධිය ඕන කරනවා. දැන් කවුරු හරි කිව්වොත් දැන් රහතුන් පහළ වෙලා අන්න රහතුන් පහළ වෙලා ඉක්මනින්ම නිවන් මඟක් කියනවා කියලා කිව්වම ධර්මයේ කොච්චර ඇහුවත් ශ්‍රද්ධාවට ආපු නැති එක්කෙනා දුවන්නේ නැද්ද එතෙන්ට? ශ්‍රද්ධාව ආපු නැති එක්කෙනා තුල තියෙනවා සැකේ. සැකේ කියන්නේ මොකද්ද? මේ සංයෝජනයක්. ඇයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ එකටනේ තියෙන්නේ. එතකොට මේ විචිකිච්ඡාව තියෙනවා. දැන් මෙයා ධර්මයේ ඇහුවට කොච්චර ඇහුවත් වැඩක් නැහැ. ශ්‍රද්ධාව තියෙනවා කියලා හිතන් හිටියට ඒක තිබිලා තියෙන්නේ මාන්නයක් හැටියට. දැන් මාන්නයක් හැටියට එයා ශ්‍රද්ධාව තියෙනවා කියලා හිතන් ඉන්නවා. දැන් ඔන්න අවුරුදු 7ක් 8ක් මේ ධර්මයට ඇහෙන්න එනවා. වැඩසටහන් වලට එනවා. මේවා පුරුදු කරනවා. මේවා අහනවා. තව කෙනෙක් කියනවා වහලා වැඩක් නැහැ බං මෙච්චර කළා අපි ඇහුවා දැන්. අපිට තියෙච්ච අවබෝධය මොකද්ද? අතන රහතන් වහන්සේ පහළලා හරි ජඹුරයි බණ. යමල්ල කියනවා අහන්න. ඊරෝසෙ මොකද වෙන්නේ? දැන් මෙයා යනවා දැන් එතනට. දැන් එයා ආගෙන ඉන්නවා. දැන් තීරින්නේ. හරි ගැඹුරුයි. ඊට පස්සේ කියනවා ආන්න වරෙල්ල යන්න. මේ මහමෙවුනා අපි කියනවා මේ ඔක්කොම තීරිනවනේ අප්පා. අන්න අතනට යමන් හරි ජඹුරයි කියනවා. තීරින්නේ. එතකොට බලන්න අර තීරෙන්නේ නැති කමට මාන්නයක් කියනවා. මොකද්ද? ජඹුරයි. හරි ජඹුරු දෙයක් කියා දෙනවා කියලා. එතකොට මේ ඒකට මාන. එතකොට මේ දැන් මේව වෙනවා මේ එන අයටත්. එතකොට මේ මොකද්ද මේ ආතපාත නැතුව මේ යන්නේ? Taman තුල තියෙන විචිකිච්ඡාව. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගන්න බැරි කම. ඊට පස්සේ ගිහිල්ලා මොකද කරන්න කියනවා මේ හරි ෂෝක් කියනවා. යන්න කියනවා. අහගෙන ඉන්න කියනවා තේරෙන්නේ නැහැ. කමන්නේ නැහැ කියනවා අහගෙන ඉන්න කියනවා. ටිකක් කල් යනකොට ඕක තේරෙයි කියනවා. තේරෙයි. එතකොට ඒක මොකද්ද පින්වත්නි? මොකද්ද ඒක? අහංකාරකමයි, මෝඩකමයි, මාන්නයි, බොළඳකමයි අමුතු මිශ්‍රණයක්. ඉතින් කරන්න දෙයක් නැහැ මේ මිශ්‍රණයට අහු වෙනවා. ආච්චිලත් අහු වෙනවා, පිරිමෑත් අහු වෙනවා, ළමයිත් අහු වෙනවා, කෙල්ලුත් අහු වෙනවා. මිශ්‍රණයට අහු වෙනවා. එයි මික්සර් එක තියෙන එක්කිනා එතනට යනවා. ඉතින් මේව වෙන්නේ මොකද මේ? අර තේරුම් ගන්න තියෙන අර තේරෙන විදිහට කියලා දුන්නාම එයා ඒකට මහන්සි ගන්නෙ නෑ. ඒක තේරුම් ගන්න මහන්සි ගන්නෑ. මහන්සි ගන්නට ඉබේ තේරෙනකම් බලන් ඉන්නවා. ඉබේ තේරෙනකම් බලාගෙන නිසා ඒක වෙන්නේ. එතකොට ඉබේ තේරෙනකම් බලාගෙන ඉන්නවා. අන්තිමට මොකද්ද වෙන්නේ? Taman හිතාමතා කරන්න ඕනේ දේ වෙන්නේ නැහැ. දැන් බලාගෙන ඉන්න හිතේ ඉබේ වැටෙන එකන්නේ. ඉබේ ඉතින් වැටෙනවා නම් ඉතින් මොනවා කරන්න බැරිද? දැන් යෝනිසෝ මනසිකාරයක් කියනනම් ඕනේද? බුද්ධ දේශනාවේ තියෙනවා මහණෙනි මේ යෝනිසෝ මනසිකාරේ තරම්
හිතසුව පිණිස පවතින අභ්‍යන්තර අංගයක් මං වෙන දකින්නේ නැහැ කියනවා. එහෙනම් මේ අභ්‍යන්තර අංගයක් ඉන්ද්‍රියක් මොකද්ද? යෝනිසෝ මනසිකාරය. ඉතින් ඒක පාවිච්චි කරන්නේ නැත්නම් එයා ඒකේ මලකඩනේ තියෙන්නේ. ඉතින් ඒ නෝනින් විමසලා කල්පනා කරනකොට තමයි එයාට ඒක තේරෙන්නේ. නැත්නම් ඒක තේරෙන්නේ නැත්නම් කෙනෙක් හිතුවොත් දැන් සාමාන්‍ය මිනිස්සයා වහා රැවටෙන ස්වභාවයෙන් හිතු නැද්ද? වහා රැවටෙනවා. දැන් උනාර හාමුදුර කෙනෙක් මං කිව්වර උන්වහන්සේ භාවනා කළා සමාධියක් ඇති වුණා. ඉතින් මං හිතන්නේ බුදුරජාන් වහන්සේ හිටින තැන හෝ දඹදිව හෝ බලන්න සමාධියෙන් බලන්න යන ආසාවක් හිතෙන්නේ නැති. දන්නේ නැහැ මං කියන්නේ මං කතා කරලත් නැහැ පොත කියවලත් නැහැ. මම ওই සිද්ධිය ගැන කියන එක අහලා කියන්නේ. එතකොට කවුරු හරි මාරපාක්ෂික කෙනෙක් ඇවිල්ලා පණිවිඩය දුන්නා. ආන් ආරේ තමයි පහළ වුණේ කියලා. කොහෙද? හිරිවඩුන්නේ. දැන් මේ මිනිස්සු යනවා පොලිබට. හිරිවඩුන්නට. එතකොට මොකද්ද මේ? දැන් එතකොට එහෙම රැවටෙනවා නම් ආයිතින් රහතන් වහන්සේ අන්න අරවා අසල රහතන් වහන්සේ අසවල රහතන් වහන්සේ අසවල රහතන් වහන්සේ කියලා රවට්ට මිනිස්සුන්ව රවට්ටලා නොමග යවන්න පුළුවන් කියන එක බොහොම සුළු දෙයක් නේ. දැන් බුදුරජාණන් වහන්සේ මෙහි පහළ වුණේ කියලා රවට්ටන්න ලේසියෙන් පුළුවන් නම් අසවල් තැනට යන්න ඉක්මනින් ධ්‍යාන ලබා දෙනවා. අසවල් තැනට යන්න ඉක්මනින් මාර්ගඵල ලබා දෙනවා. අසවල් තැනට යන්න ඉක්මනින් කරලා දෙනවා කියලා කිව්වම රැවටෙනවා කියන එක ගැන ආයි අහන්න දෙයක් නැහැ. දැන් ඔන්න මෙතන භාවනා කරන ඔන්න ගෙදර ගිහිල්ලා භාවනා කරන වීරියරම් භාවනා කරන හිත සමාධිමත් වෙන්නේ නැහැ කියමු. ආන් අතන්ට යන්න කියනවා. වෙන තැනක් කියනවා. විනාඩි 10න් දානවා කියනවා ප්‍රථම ධ්‍යානෙට. එහෙනම් කාටවත් කියන්න එපා මං හොරෙන් එන්නම් කියනවා. ඔන්න යනවා ගිහිල්ලා මොකක් හරි මනස්ගාතයකට අහු වෙනවා. අහු වෙලා ඉතින් ඇවිල්ලා අර නැට්ට කපාගත්තු සතා වගේ. මේ බලපන් නැට්ට කියනවා. මේ කැපුවා නෙමෙයි මේ හැටි කියනවා. ඒ වගේ. අර නරියගේ කතාව තියෙනවනේ නරිය හොරකම් කරන්න ගිහලා නැට්ට කැපුවා. අනින් නරිය ටික අපි නැට්ට කෝ කියලා ඇහුවා. නෑ මේ හැටි කිව්වා. උඹලත් කපා ගන්න කිව්වා මේක තමයි කිව්වා නියම විදිය. ඉතින් මේ જાතියේ ලෝකයක් නේ තියෙන්නේ. ඉතින් මේ නිසා වැරදිච්ච එක්කන හැමතිස්සම කැමති මොකේටද? ඒ වැරදිච්ච එක හරි කියලා පෙන්නන්නයි. නොමග ගියා ලැජ්ජයි කියන්න බෑ. දැන් ඒ වුණ මොකද්ද? අපි හරි අපිට වැරදුන්නේ අපි දන්නේ කියලා කියන්නයි. මේක තමයි ස්වභාවය. ඉතින් අපි මේ ස්වභාවය හොඳට හඳුනා ගන්න ඕනේ. හොල්මනක් එක්ක හැසුරු කරන එකට එච්චර බයක් වෙන දෙයක් නැහැ. ඔව් යකෙක් භූතෙක් පිරේතෙක් එක්ක මෙච්චර කරදර නැහැ. මිනිස්සුත් එක්ක හරිය අමාරුයි. බුදුරජාන් වහන්සේ ගාවට ඇවිල්ලා එක්කෙනෙක් කිව්වන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ සත්තු සර්පය හඳුනා ගන්න හරිය ලේසි කිව්වා. මිනිසුන්ගේ ස්වභාවය හරිම අමාරුයි කිව්වොත් හඳුනා ගන්න. ඒ බොරු දෙයක. ඇත්ත. ඇයි වැරදිච්ච එක්කෙනා නොමග ගියෙච්ච එක්කෙනා මොකක් හරි එකට ගිහලා මොනවා හරි කුණු කොටක පැටලෙනවා. දැන් එයා ඒක ඇවිල්ලා කියන්නේ කොහොමද? හරි සාරවත් තැනක් හම්බ වුණා වගේ. හරි දෙයක් හම්බුණා වගේ කියනවා. ඉතින් මේ නිසා මොකද වෙන්නේ? හරි දේ හොයාගන්නත් බැරි වෙනවා. ඉතින් ඒකට තමයි බුද්ධ දේශනාවම අපි සරණ යන්න ඕනේ. බුද්ධ දේශනාවම තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා තුලම අපි ශ්‍රද්ධාව පවත්වන්න ඕනේ ඒ නිසයි. ඇයි බුද්ධ දේශනා තුල පැවැත්වුවේ නැත්තම් බුද්ධ දේශනා නාමයෙන් වෙන එක දේවල් දාලා තම තමන්ගේ මත කියාගෙන යනවා. ඉතින් ඒ නිසා අපි හොඳට මේක තේරුම් අරගෙන අපි හොඳ කල්පනාවෙන් හොඳ නුවණ තියෙන අය බවට පත් වෙන්න ඕනේ. නුවණ මං කිව්ව එක නුවණ කියන එක අපිට බලෙන් එන්නේ නැහැ. මේ ධර්මයේ අහලා ඉබේ යෝනිසෝ මනසිකාරي හටගන්නේ නැහැ. Tamanටම තේරෙන්න ඕනේ Taman යන්නේ කොයිද? Taman මේ කරන්නේ මොකද්ද? Tamanට මේ මොකද්ද වෙන්නේ? මේ කවුද මොනවද කරන්නේ කියලා. Taman ගැන. Taman කවුද? Taman මේ මොකේට දාවේ? Taman මොකද්ද මේ හොයන්නේ? Tamanට ඒ හොයන දේ හරිද? ඒක Tamanට හම්බ වුණාද? ඒකේ තියෙන ඓතිහාසික සත්‍යතාවය මොකද්ද? ඒක හැබෑවටම නිර්මල දෙයද කියලා තමන්ම මේ පිළිබඳව මේක හැබෑවටම රාග දේශ මොහ ප්‍රහාණය කරන්නා වූ ධර්මයක් මෙතන කියවෙනවද? මේක නිර්මල ශාස්ත්‍රීය ශාසනයද කියලා තමන් මේ අධ්‍යයන කරපු මෙතෙක්කල් මේ මහමෙවුනාවෙන් කෙරිච්ච ධර්ම ප්‍රචාරය තුළ කෙනෙකුට බැරිද හරියටම අධ්‍යයනය කළා පැහැදීමකට එන්න? කෙනෙකුට හරියටම අධ්‍යයනය කළා ස්වාධීනව කිසි එකකට පක්ෂපාතී වෙන්නේ නැතුව හරියටම අධ්‍යයනයක් කළා බැලුවොත් මෙතෙක්කල් මොකද්ද මේ ලැබුණේ? රැවැට්ටුවද?
බොරු කිව්වද? බුද්ධ දේශනා මතු කළාද? මේ දේශනාවල මතු කරා නම් ඒ මතුවෙච්ච දේශනාවල තියෙන මූලික ලක්ෂණේ මොකද්ද? මේවා හැබෑලිසම ආර්ය සත්‍ය අවබෝධයට ඉලක්ක කරගත්තු එකක්ද තියෙන්නේ? මේ දේශනාවල උපන් රාග දේශම වැඩි කරනවද? නැත්නම් රාග දේශම ප්‍රහාණය කරනවද? මේ කාරණේ පිළිබඳ තමන් නිශ්චයකට ආවොත් අර කියාපු කුණාටුවට තමන් අහුවේද? කිසිසේත් නැහෙනි. අසවල් තැනට යන් අර කෙටි ක්‍රමයක් තියෙනවා. ඔව් මේ ඔය කියන විදිහට දැන් කාලයක් තිස්සම බලනකෝ අන්න අසවල් තැනට ගියා නම් අන්න දැන් හතරවෙනි ධ්‍යානටත් ගිහිල්ලා අන්න දැන් සෝවානුත් වෙලා අන්න සකදාගාමුත් වෙලා අන්න දැන් තව ස්ටෙප් එකයි තියෙන්නේ. එතකොට මේ විචිකිච්ඡාවෙන් ඉන්න එක්කෙනා මොකද වෙන්නේ? එහෙමද? ඔන්න ඊට පස්සේ ඔන්න ගිහිල්ලා ඔන්න අමාරු වැටෙනවා. වැටිච්ච ගමන් අනිත් එක්කෙනාට දැන් ඔයාට මොකද වුනේ? දැන් අමාරු වෙනවා කියලා කියන්නේ ලැජ්ජයි. දැන් මොකද කියන්නේ? හරි ෂෝක් කියනවා. මේ නිසා මන්නම් දැන් මිනිසුන්ගෙන් හොඳට ඉගෙනගෙන තියෙන කෙනෙක්. ඉතින් ඒ නිසා ඔබ ඉගෙනගෙන නැද්ද? ඔව් ඉගෙන ගන්න ඕනේ. මේක තමයි මේ සමාජයේ තමයි අපේ ඉස්කෝලේ. මේකෙන් තමයි හොඳ දේවල් ඉගෙන ගන්න තියෙන්නේ. අයි සත්පුරුෂයොත් තියෙනවා අසත්පුරුෂයොත් තියෙනවා. කටින් එකක් කියනවා කයින් එකක් කරනවා හිතින් එකක් හිතනවා. ඉතින් මේ නිසා මේ ලෝක සත්වය හඳුනාගෙන ඉන්න හරීම අමාරුයි. ඉතින් ඒ නිසා පින්වත්නි අපි හොඳට මතක තියාගන්න අපි එක එක්කෙනා බුද්ධිමත් වෙන්න ඕනේ. බුද්ධිමත් වෙලා අපිම අදහස් නැත්තම් බැරි වෙලාවත් ඔන්න කියන ඕම් රාතන් වහන්සේලා පහළ වෙලා නැසවල් තැන මට මතකයි මීට අවුරුදු 4කට 5කට කලින් මේ කිට්ටුව පාත මට මතක නැහැ කොහෙද කියලා හාඳුරු කෙනෙක් හරියට මට සුමාන දෙයකට වතා බැනලා ලියුමක් කියවනවා. ඔහේ ලෑස්ති මෙහෙම මාර්ගඵලලාභින් උපද්දවන්නේ නේද? ඔහේලා නෙමෙයි උපද්දවන්නේ අපි කියලා. ඊරොසේ මට කිව්වා දැන් අපේ පුරිසත් ලේස්ති වෙලා යනවා. දැන් අපේ පුරිසත් ටික ටික මේව කරනවා. රහතන් වහන්සේලා උපද්දවනවා කිව්වා 2006. මට කිව්වේ බලන්න කිව්වේ ඔහෙට දුම් විසි වෙයි කිව්වා. මට එහෙම ලියලා තියෙනවා. මම ඒ ලියුම් ටික පසුගිය දවස්වල මම ඒව විසි කරලා දැම්මා. මම මේ දුම් විසි එක බලන් හිටියා. මොකද හේතුව මට කියලා තිබුණා ඔහෙට දුම් විසි වෙයි. දැන් ඔහේ ලෑස්ති ඔක්කොම මගපල්ලාභෙන් උපද්දවන්නේ. දැන් අපි ලෑස්ති මේ වැඩේ කරන්න. දැන් 2006 දී මේ කොහෙද තැනක් කිව්වා මේ කොහෙද? මලිදීව රහතන් වහන්සේ පහළ වුණේ පොල් ගහලා ඔහෙලාගේ ස්ථානිකවල ඔය හිතන් ඉන්නේ. මාළු රහතන් වහන්සේ පහළ වෙච්ච තැන මේ අපි දැම්ම කියන්නේ ඔහෙට දැනගන්න ලැබෙයි 2006 දී ඔහෙට දුම් විසියයි ඔහෙට තරුපෙනේ මං ඉතින් සතුටු වුණා දුම් විසියලා හරි කමන්නේ තරුපෙන්න හරි කමන්නේ මටත් මේ හරි දෙයක් මේ මීටත් වඩා හරි දෙයක් ලෝකේ තියෙනවා නම් මටත් ඒක දැනගන්න ලැබෙයි කියලා දැන් බලන්න අර ඊරිසියාවට කරපු ගෝසාවක් නේ ඉතින් ඔය ගෝසාවට කී දෙනෙක් අහු වෙනවද මේ ස්වාමීනාසලත් අහු වෙනවා නම් එතකොට දැන් කිව්වොත් මම රහත් කියලා කිව්වොත් තැන කියලා අහු වෙන්නේ නැද්ද මේ නිසා මේවා හොඳට තේරුම් ගන්න. හොඳට මොලේ පාවිච්චි කරන්න. මොකද අපිට හොයාගන්න බෑ මාර බලවේග ක්‍රියාත්මක වෙන ආකාරය. මම හොඳට කිව්වනේ නේ මතකද මම උපමාව. උපමාව තමයි හරිය වැදගත්. ඔන්න ත්‍රස්තවාදීන් විසින් සාරවත් භූමියක් අල්ලන් හිටියා ත්‍රස්තවාදී කණ්ඩායමක්. ඒ මිනිසුන්ට කිසියම්ම ස්වාධීනත්වයක් නැහැ. නිදහසක් නැහැ. ඒ මිනිසුන්ට නිදහසේ මුකුත් කරන්න බෑ. ත්‍රස්තවාදයට යට වෙලා හිටියා. එතකොට මේ මිනිස්සුන්ගේ යහපත කැමති ඒක රජෙක් පහළ වුණා. පහළ වෙලා මොකද කළේ? ආයුධ වලින් තොරව, දඬු මුගුරු වලින් තොරව අර ත්‍රස්තවාදී නායකයයි ත්‍රස්තවාදී පිරිසයි පරාජයටපත් කළා. පරාජයටපත් කළ ඒ සීමාවෙන් එළෙව්වා. එළවලා රජුරුව තමන්ගේ සේනාවට කිව්වා දැන් බය වෙන්න එපා. මෙන්න මේ විදියට කුඹුර සකස් කරගන්න, මේ විදියට ලියදි හදන්න, මේ විදියට වපුරන්න, මේ විදියට අස්වැන්න නෙලා ගන්න මේ විදිහට සතුටින් ඉන්න. හැබැයි එහෙම ත්‍රස්තවාදී කණ්ඩායම එළෙව්වට ඔය ත්‍රස්තවාදීන්ට බැරිද මේගොල්ලන්ට වරින් වර ඇවිල්ලා ඇටැක් කරලා යන්න? ආන් ඒ විදිහට කලින් කලට ඇටැක් කරලාත් ගියා. හැබැයි කාලයක් යද්දි මොකද වුනේ? අර රජුරෝ මැරුණා. ඊට පස්සේ අර සාරවත් භූමිය තුල වගා කළා අස්වැන්න නෙලාගත් උදවියත් මැරුණා. ඒගොල්ලන්ගේ පරම්පරාවල් ඉතුරු වුණා. හැබැයි අර වගේ නෑ. භූමිය සරු නැහැ. වගාදිගා නැහැ. ටිකෙන් ටික අර ත්‍රස්තවාදීන් ආයේ කතා වුණා මේවා අපි එලෙව්වා. අපේ භූමිය. අපි අයිති. අපි එළවල තමයි මෙවුන්ට මේ වගා කරන්න දුන්නේ. දෙන්නම් වලට කියලා අර ගොල්ලන්ගේ අර රජුරුවන්ගේ බලය අඩු වුණාට පස්සේ අර සේනාවේ බලය අඩු වුණාට පස්සේ මොකද උනේ? ත්‍රස්තවාදීන් ආයේ ටික ටික ඇවිල්ලා
බලවත් වෙලා අර ත්‍ස්තවාදී නායකයා ආයෙ අර දේශේ අල්ලගත්තා. දැන් කාලයක් ගියාම දැන් කාටවත් පිළිසරණක් නැහැ. අහු වෙනවා පිරිසකට අර රජුරෝ ත්‍රස්තවාදීන් පරාජයට පත් කළා හිට දීපු උපදේශ වගා කරන දීපු ක්‍රම ඊට පස්සේ මොකද කරන්නේ අරගොල්ලොත් මේක අහලා මිනිස්සු දන්නේ නැහැ මිනිස්සු කරේ මොකද්ද රජුරුවන්ගේ පින් මූර්තිය අඹන්න ගත්ත හැමතැනම මෙන්න මේ රජුරුව තමයි මේව කළේ කියලා ඒ රජුරුව ජයගත්තු තැන ගිහලා වදින්න පටන් ගත්තා මෙන්න මෙතන තමයි යුද්ධේ සිද්ධ වුණේ කියලා ඉතින් කාලයක් ගියාට පස්සේ රජුරුවන්ගේ දේශනාවල් ටික වගා කරන දීපු උපදේශ ටික අහු වුණා අහු වෙලා මිනිස්සු කල්පනා කරනවා අපි වගා කරන්න ලෑස්ති වෙමු කියලා. ඉඩම සුද්ධ කරන්න හදන එකට ශාස්ත්‍රවාදීන් එනවා. ඇවිල්ලා උඹලා වගා කරන්න. කාගෙන් අවසරයක්ද උඹලා දැන් වගා කරන්න ලෑස්ති වෙන්නේ? කවුද උඹලට කිව්වේ? අනිත් පැත්තට ගහලා එළුවන්නේ නැද්ද? ඒ වගේ යුගයක් තියෙන්නේ. මේක එතකොට මිනිහාගේ දක්ෂකම නැතිකමද? දක්ෂ මිනිස්සයා ඉන්නවා. දක්ෂ මේ උපදේශෙත් තියෙනවා වගා කරගන්න දෙන්නේ නැහැ. ඉතින් එවැනි පරිසරයක් තියෙනකොට මොකද වෙන්නේ? ඒ රජුරුවන්ගේ සේනාව වගේ ඉන්න අයටත් වැහෙනවා. ත්‍ස්තවාදී. ඊට පස්සේ මොකද කරන්නේ? මේ දැන් කවුරු හරි කියනවා මේ වගේ දේශනාවල් කළා තියෙනවා මේ වගේ දේශනාවල් තියෙනවා මෙහෙම මාර්ගයක් තියෙනවා මෙහෙම රජෙක් හිටියා කියලා පෙන්නනවා. කොටසක් කියනවා නෑ අපි අනිත් රජුරු එනකන් ඊටිමු. තව කොටසක් කියනවා නෑ. ඕවා කරන්න යන්න එපා. ওই වගාවල් දැන් කරන්න බෑ. ඔය තව කොටසක් කියනවා නෑ. ওই වගා කරන්න කියන එකාට ගහපන්. මොකද මේ වැහෙනවා ඔක්කොටම අර ත්‍ස්තවාදී. ඉතින් මේක මේකේ තියෙන්නේ. ඉතින් මේක හොඳට තේරුම් අරගෙන මේන් ආත්මදීම පිණිස ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන හිත පහදවාගෙන ඒ අවබෝධයේම හිත පිහිටුවාගෙන මේ බුද්ධ ශාසනය තුල ධර්මාබෝධයේ පිණිස හැමෝටම පිං රැස් කරගන්න වාසනාව ලබත්වා සාදු